එහෙනම් අපි දරුවනේ අපි පටන් ගමු අද පාඩම චුම්බකත්වයේ කියන පාඩම 13 වෙනි පාඩම. ඔබට මේකට නිබන්ධනයක් කියලා තියෙනවා. පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මේක ටියුට් එක අරගත්ත කට්ටිය. ටියුට් එක දැන් ළඟ තියෙන කට්ටිය. ඔව් මේක ටියුට් එක මම දීලා තියෙනවා. මේ ටියුට් එක අපි පුරවගෙන යන්න. මේ ටියුට් එක තමයි ෂෝට් නෝට් එක. හරි මේ පාඩමේ සම්පූර්ණ ෂෝට් නෝට් එක තමයි ටියුට් එකට දාන්නේ. එතකොට මේ පාඩම් පාඩම් කරන්න ප්ලීස් මේ ඔයාලට. එතකොට චුම්බකත්වයේ කියන පාඩමේ පළවෙනිම ටියුට් එකේ පළවෙනිම කොටස මේ හැඳින්වීම කියලා තියෙනවා. මේ චුම්බකත්වය කියන්නේ මොකක්ද කියලා. සරලවම කියනවා නම් චූටි කාලේ ඔයාලා චුම්බක ගැන කතා කරලා තියෙනවනේ චුම්බක. පුංචි කාලේ කතා කරලා තියෙනවා කාන්දම් කියලා කියන්නේ චුම්බක වලට. හොඳද? ඉතින් මුලින්ම මම මේකේ ප්‍රශ්නයක් අහලා තිනවා මේ චුම්බක භාවිතා වෙන අවස්ථා පෙළගස්වන්න කියලා. හරි? චුම්බක භාවිතා වෙන අවස්ථා පෙළගස්වන්න කියලා මම දාලා තියෙනවා. ඉතින් අපි චුම්බක භාවිතා වෙන අවස්ථා ටිකක් අපි ලියාගෙන යමු. හරි? මට මේකට ලියන්න ඔව් හරි. චුම්බක පාවිච්චි වෙන තැන්. මම නිකන් එක උදාහරණයක් කියන්නම් ස්පීකරේ චුම්බක තියෙනවානේ. ස්පීකරය. හරි. ස්පීකර් එකේ චුම්බකනේ තියෙන්නේ පුතේනේ. මැග්නට් එකක් නේ තියෙන්නේ ස්පීකර්ස් වලනේ. ඔයාලා ස්පීකර් දැකලා තියෙනවනේ නේ. හරි. මම හිතනවා ඔයාලා ස්පීකර්ස් දැකලා ඇති කියලා. වෙන මොනවාකද චුම්බක පාවිච්චි වෙන්නේ? වෙන මොනවාකද චුම්බක පාවිච්චි වෙන්නේ? කාන්දම් පාවිච්චි වෙන තැන්. ඔයාලගේ පැන්සල් පෙට්ටිය වල කාන්දම් තියෙනවා නේ. හරි. එකක් දාමුකෝ. හරි අපි ටික දාගෙන යන්න. මේ පැන්සල් පෙට්ටි. සාමාන්‍යයෙන් ඔයාලා දන්න දෙයින් නොදන්නා දෙයට යන්නත්. right? පැන්සල් පෙට්ටි කියලා ටයිප් වෙන්නේ නැහැ මාන ටෙක්ස්ට් එක. ෆොන්ට් එකේ අවුලක් තමයි තියෙන්නේ. හරි. පැන්සල් පෙට්ටි වල තියෙනවා. ආයේ ඔයාලා දැකලා තියෙනවද මෝටර වල? මෝටර වලත් පුතේ මෙන්න මේ කාන්දම් තියෙනවා. මෝටර වල. හරි. වෙන මොනවාකද කාන්දම් තියෙන්නේ? වෙන මොනවාකද කාන්දම් තියෙන්නේ? කාන්දම් තියෙන දේවල් ගැන අපි කතා කරමුනේ. අයියානේ. අර විදුලි දොඹකර කියලා පාවිච්චි නේද? විදුලි දොඹකර. හරි. විදුලි දොඹකර වලත් කාන්දම් තියෙනවා. ආයේ මොනවාකද කාන්දම් තියෙන්නේ? කාන්දම් තියෙන තැන් කල්පනා කරන්න. මම උදව්වක් විදියට ඔබට නේද? මේ තියෙන්නේ අක්ෂරේ කාන්දම් තියෙන ඒවා කීපයක් පෙන්නලා තියෙනවා. හරි. මේ තියෙන්නේ තව අපිට අපි වැඩි හිතන්න නැති උපකරණ මෙන්න මේ මැග්නටික් බාකෝඩ් එකක් මේ නේද MRI. හරි මේ වෛද්‍ය විද්‍යාවේ MRI උපකරණේ තියෙනවා. හරි. එතකොට චුම්බක කාඩ්පත් මැග්නටික් කාඩ්ස් තියෙනවා. හරි. අපි ඒවත් දාමුකෝ. හරි. චුම්බක කාඩ්පත් චුම්බක කාඩ්පත් තියෙනවා. හරි. ඒතර වෛද්‍ය විද්‍යාවේදී ගන්න MRI ස්කෑනර් එක නේද? MRI. හරි. මම මේක මෙහෙම දාන්නම් මට MRI ස්කෑනින් හයි ස්කෑන් යන්ත්‍රය කියලා දාන්න. right? හරි. MRI ස්කෑන් යන්ත්‍රයේත් මේවා තියෙනවා. වෙන මොනවාකද තියෙන්නේ? හරි. එතකොට විදුලි දොඹකරට තියෙනවා. ඒ වගේ රොබෝ වලගේ තියෙනවා. උෂ්ණත්ව පාලනයේ තියෙනවා. ආය මොනවද මේ තියෙන්නේ? අයියානේ තව සීතකරණෙත් තියෙනවා නේද? සීතකරණෙත් තියෙනවා නේද පුතේ? ෆ්‍රිජ් එකේ නේද? මේ දැන් මේක තමයි කොට වෙලාවක් ගන්න බෑ. හරි. සීතකරණ වල ටක් ගාලා උපකරණ ටෙක් කිව්වනම් මේක අපි ඉවරයි. සීතකරණ තියෙනවා right. තව මොනවා හරි කැමති උපකරණයක් ඔයාලා ලියා ගන්න. ඔයාලගේ ටියුට් එකෙත් මෙහෙම ලියා ගන්න. හැබැයි මෙහෙමයි දැම්මම එකපාරම ටියුට් එකේ ලියන්න යන්න එපා.
දැන්ට මේ ටියුබ් එක ළඟ තියාගෙන ටියුබ් එකේට ඕන දේවල් ටික පැන්සලෙන් හරි ගමන්නේ නැහැ තැනක ලියාගෙන පස්සේ හිමීට ලස්සන ටියුබ් එක පුරවන්න දෙවෙනි වතාව. right අපි ඊට පස්සේ ඔන්න චුම්බක වල භාවිත අවස්ථා ටිකක් අපි ලියාගත්තා. දැන් අපි යනවා ඊළඟට ටියුබ් එකේ ඊළඟ ප්‍රශ්නෙට. ඔබ දන්නා චුම්බක වර්ග මොනවාද? හරි. මෙන්න ඔයා දන්න චුම්බක වර්ග ටික මම මෙතන මේ චුම්බක වර්ග වල ඉංග්‍රීසි නම් ටික දාලා තියෙනවා. සාමාන්‍ය චුම්බක වර්ග වල ඉගෙන ගන්න හතේ පන්තියේ පොදු චුම්බක කියලා පාඩමක් තියෙනවා. ඒතකොට මෙන්න මෙතන තියෙනවා මෙන්න මේක බා මැග්නට්. දණ්ඩ චුම්බකය. හරි මම මේකත් කියන්නම් මේක මේවා ඇවිල්ලා මේ තාම අපි ඉන්නේ 7 වසරේ හොඳේ. තාම අපි grade 7 වල ඉන්නේ. grade 7 වල කතා කරන ගමන් ඉන්නේ right. බා මැග්නට් කියලා කියන්නේ මොනවද පුතේ? දණ්ඩ චුම්බක. දණ්ඩ චුම්බක. ආයෙ මොනවද තියෙන්නේ? U චුම්බක තියෙනවා නේද? U චුම්බක තියෙනවා. U හැඩති චුම්බක තියෙනවා. ඊගාවට මොනවද තියෙන්නේ? අශ්වලාඩම් චුම්බක තියෙනවා නේ. ඒවට කියනවා කූරප චුම්බක කියලා. right? කූරප මතක ඇති මේවා right? චුම්බක. ඒවටම තමයි කියන්නේ අශ්වලාඩම් චුම්බක කියලා නේද? අශ්වලාඩම් චුම්බක කියලාත් මේවට කියනවා. කූරප චුම්බක එහෙම නැත්නම් අශ්වලාඩම් චුම්බක කියලාත් මේවට කියනවා. ආයේ තමයි ring magnet කියලා කියන්නේ මොකද්ද? වලයාකාර චුම්බක right? වලයාකාර චුම්බක. හරි. ඊට පස්සේ මේ හෝස් ෂූ කියලා කියන අර අශ්වලාඩම් කියන එකට ඩිස්ක් මැග්නට් තැටි චුම්බකය කියලා කියනවා right? හරි. තැටි චුම්බකය කියලා කියනවා. අය මෙතන තව එකක් කියලා දෙන මැග්නටික් නීඩල් ඉදිකට චුම්බක. හරි. මාලිමාවල එන්නේ මෙන්න මේ ඉදිකට චුම්බකයක්. හරි. තව තියෙනවා මැග්නඩෝර් චුම්බක කියලා જાතියක්. හරි. මම මේ මැග්නඩෝර් කියන එක දාන්නම් right? ඔය වගේ චුම්බක වර්ග තියෙනවා. මැග්නඩෝර් චුම්බක. මොකද්ද මේ චුම්බක වල තියෙන විශේෂත්වය? හරි. මම කියන දේ වලට ඇහෙනව නේද දරුවනේ? පොඩ්ඩක් තහවුරු කරන්න මම කියන එක ඇහෙනව නේද කියලා පොඩි hands up එකක් දීලා. ඇහෙනවා right? එතන මේ චුම්බක වල විශේෂත්වය තමයි මේ චුම්බක වලට පුළුවන් ලෝහ වර්ග ආකර්ෂණය කරගන්න. හැම ලෝහ වර්ගයක්මත් නෙවෙයි සමහර ලෝහ වර්ග හැරෙනකොට ලෝහ වර්ග බොහෝමයක් ආකර්ෂණය කරගන්න පුළුවන් මේ චුම්බක වලට. ඇද ගන්න පුළුවන්. ඇදලා බැදලා තියා ගන්න පුළුවන් right? එතකොට ඔන්න අපි දැන් එනවා මෙන්න මේ චුම්බක වර්ග ගැන කතා කරන්න. හරි. හරි. එතකොට අපි මෙන්න මේ චුම්බක වර්ග ගැන කතා කරන්නේ දැන් සූදානම් වෙන්නේ. ප්‍රධාන චුම්බක වර්ග දෙකක් තියෙනවා. හරි. ප්‍රධාන චුම්බක වර්ග දෙකක් තියෙනවා කියලා අපි කතා කරනවා. මෙන්න මේකෙදි මේකම මේකත් දාගන්නම් මම මෙතනට. ප්‍රධාන චුම්බක වර්ග දෙකක් තියෙනවා. මොනවාද පුතේ මේ චුම්බක බෙදෙන ප්‍රධාන කොටස් දෙක? මොනවාද දරුවෝ මේ චුම්බක බෙදෙන ප්‍රධාන කොටස් දෙක? අපි ඒ චුම්බක බෙදෙන ප්‍රධාන කොටස් දෙක ගැන කතා කරන්න. හරි. මේක ඇවිල්ලා අපි ගත්තොත් අර ස්ථීර චුම්බක සහ විද්‍යුත් චුම්බක කියන දෙක තමයි වර්ග දෙක. ඉතින් ඒක මම මෙතනදී වෙනම වර්ග කරලා දාලා තියෙනවා. හරි මෙන්න මේ තියෙන්නේ ඔව් මම මෙතන නෑ තාම නෑ right? ඔව් බලන්න දාලා ගච්ඡපටි තියෙනවද කියලා ඒක අමිතින් ප්‍රධාන වශයෙන් විද්‍යුත් චුම්බක සහ නිත්‍ය චුම්බක කියලා චුම්බක වර්ග දෙකක් තියෙනවා. එහෙනම් මොනවද චුම්බක වර්ග දෙක? එකක් තමයි විද්‍යුත් චුම්බක, අනික තමයි නිත්‍ය චුම්බක. ඉතින් අපි මෙන්න මෙතනට දාගමු මේ චුම්බක වර්ග දෙක. විද්‍යුත් චුම්බක කියන එක මෙතනට දාගමු.
තමයි විද්‍යුත් චුම්බක. ඊළඟ වර්ගය තමයි පුතේ එතකොට නිත්‍ය චුම්බක. හරි. විද්‍යුත් චුම්බක සහ නිත්‍ය චුම්බක කියලා වර්ග දෙකක් තමයි තියෙන්නේ. මං කියන එක ඇහෙනව නේද? පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න ආයෙසරයක් මං කියන එක ඇහෙනවද කියලා බලන්න. මං කියන එක ඇහෙනවද බලන්න පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න. එහෙනම් චුම්බක වර්ග දෙකයි විද්‍යුත් චුම්බක සහ නිත්‍ය චුම්බක කියලා තමයි තියෙන්නේ. විද්‍යුත් චුම්බක සහ නිත්‍ය චුම්බක. ඔය නිත්‍ය චුම්බක වලටම තව නමක් කියනවා ස්ථිර චුම්බක කියලා. හරි. ඒකටම තව නමක් කියනවා ස්ථිර චුම්බක කියලා කියනවා right. ඔය විද්‍යුත් චුම්බක වලටම තව නමක් කියනවා පුතේ ස්ථිර චුම්බක කියලා. ස්ථිර චුම්බක නිත්‍ය චුම්බක. හොඳයි. දැන් අපි ඒවට නිර්වචන දෙකකුත් තියෙනවා. හරි. මොනවාද කියලා නිර්වචන දෙකකුත් තියෙනවා. ඒකත් මම ඔයාලගේ අච්චු පොතෙන්ම තමයි ගන්නෙ. හරි. එතකොට මෙන්න මෙතන විද්‍යුත් චුම්බක වල මෙතන නෑ ඒක. හරි. right. එතකොට ස්ථීර චුම්බක කියලා කියන්නේ එයාගේ චුම්බක ස්වરૂපය ස්ථීරව පවතිනවා. හරි. ස්ථීරව පවතිනවා. හරි. එතකොට අපේ විද්‍යුත් චුම්බක වල මොකද වෙන්නේ? ඒකේ සංගරය හරහා ගලා යන තෙක් පමණක් හරි මේ චුම්බකත්වය නැදලා තියෙනවා. හරි. සංගරය හරහා ගලා යන තෙක් පමණක් චුම්බකත්වය නැදලා තියෙන එක තමයි ඒක වෙන්නේ. හරි. බලමු අපි ඒක මෙතන දාන්න චුම්බකවල චුම්බකත්වය ගැන කතා කරනකොට මම මෙතන මේක අයින් කරන්නම්. චුම්බකත්වයේ පිහිටන්නේ සංගරය හරහා ධාරාවක් ගලා යන තෙක් පමණයි. කරන්ට් එක යනකම් විතරක් මෙයාගේ චුම්බකත්වය තියෙනවා. එතකොට චුම්බකත්වයේ පිහිටන්නේ දඟරය හරහා ධාරාවක් ගලා යන තෙක් පමණයි විද්‍යුත් චුම්බකවල. හැබැයි ස්ථිර චුම්බකවල මොකද වෙන්නේ? නිත්‍ය චුම්බකවල චුම්බකත්වයේ එම ද්‍රව්‍යයේ ගුණයක් වන අතර දිගු කලක් නොනැසී පවතී. හරි. එතකොට මේ නිත්‍ය චුම්බකවල චුම්බක ගුණය ගොඩ කාලයක් නොනැසී තියෙනවා. නතර කියන්නේ නොනැසී පවතිනවා. හරි. නිත්‍ය චුම්බකවල චුම්බකත්වය නේද? මේ වගේ චුම්බකත්වය ඇවිල්ලා මේකේම ගුණයක්. හරි. එම ද්‍රව්‍යයේම ගුණයක්. ගුණයක් වන අතර දිගු කලක් නොනැසී පවතී. හරි. දිගු කලක් නොනැසී පවතී. හරි. කාලයක් නැසෙන්නේ නැතුව තියනවා මෙන්න මේක. හරි. ඕක තමයි මේකෙදි වෙන්නේ. හරි. චුම්බකත්වයේ එම ද්‍රව්‍යයේ ගුණයක් වන අතර දිගු කලක් නොනැසී පවතී. ඔක තමයි ස්ථිර චුම්බකවල කේස් එක. මේකෙදි චුම්බක ගුණය සාමාන්‍යයෙන් නැති වෙන්නේම නැතුව තියෙනවා ගොඩක් වෙලා. right? මං කියන එක ඇහෙන අය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න දරුවනේ. මං කියන එක ඇහෙන අය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බා. ඉවනේ මම මේ සරින් පොඩ්ඩක් ඔයාලගෙන් හෑන්ඩ්ස් අප් එකක් බලාපොරොත්තු වෙන්නේ මේ. මම කියන දේ ඇහෙනවද නැත්ද කියන එක ගැන පොඩි මේ right? ඒතර මෙන්න මේ විදිහට තමයි මේක ලියව ගන්න ඕනේ. right?
මං කියන දේ එන්න නැත්නම් මට දැනගන්න පැටක් ගන්න නෑ නැත්නම් මම මෙතනින් කියමන් එනවා ඊළඟට ඔන්න චුම්බක වලට ආකර්ෂණය වෙන දේවල් සහ ආකර්ෂණය නොවන දේවල් කියලා පුතේ ජාත් දෙකක් තියෙනවා චුම්බක වලට ආකර්ෂණය වෙන දේවල් වලට කියන චුම්බක ද්‍රව්‍ය කියලා හරි ආකර්ෂණය නොවන ඒවා ඉතින් චුම්බකමය නොවන ද්‍රව්‍ය කියලා කියනවා චුම්බක ද්‍රව්‍ය සහ චුම්බකමය නොවන ද්‍රව්‍ය ඉතින් චුම්බක වලට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය චුම්බක වලට ආකර්ෂණය වන ද්‍රව්‍ය මොනවද කියලා අපිට මෙන්න මේ මම පස්සක් දාලා කියන්න මෙන්න මේ තියෙන ඇක්ටිවිටි එකෙන් තමයි ඒක බලන්නේ මේ තියෙන පොතේ මෙන්න මේ තියෙන ද්‍රව්‍ය වලින් බලන්න කල්පනා කරලා ප්ලාස්ටික් පෑන් බිල්ල කියලා කියන්නේ ක්ලිප් එක කියන එකට මේක මම තමයි මේ පොඩ්ඩක් මේ උනේ රයිට් බිල්ල කියලා කියන්නේ ක්ලිප් එකට එතකොට බිල්ල කියන්නේ ක්ලිප් එකට රබර් බෑන්ඩ් එක ආකර්ෂණය වෙනවද නැහැ මකනේ ආකර්ෂණය වෙනවද නැහැ ගිනි කූර ආකර්ෂණය වෙනවද නැහැ හරි හරි ඒතර ප්ලාස්ටික් බොත්තම ආකර්ෂණය වෙනවද නැහැ හරි එතකොට මේ පැත්තේ තියෙන ඒවා බලන්න ඩ්‍රෝවින් පින් එක ආකර්ෂණය වෙනවද ඔව් ඇල්පනිත්‍ය ආකර්ෂණය වෙනවා පේපර් ක්ලිප්ස් ආකර්ෂණය වෙනවා හරි යකඩ ඇන ආකර්ෂණය වෙනවා හැට්ට කටු ආකර්ෂණය වෙනවා ඔය ආදි වශයෙන් ආකර්ෂණය වෙන දේවලු මෙතන තියෙනවා එතකොට ඒවට කියනවා චුම්බක ද්‍රව්‍ය කියලා ආකර්ෂණය වෙන ඒවට කියනවා චුම්බක ද්‍රව්‍ය කියලා හරි චුම්බක ද්‍රව්‍ය කියලා කියනවා හරි ඔන්න ඒකට එකක් ගැටලුවක් නැහැ දරුවනේ ඊළඟට හරි දැන් මෙන්න මේ පාඩමේ පටුන්න ලියන්නේ දැන් අර අච්චර පළවෙනි පිටුවේම සම්පූර්ණයෙන් අපි කතා කරේ හැඳින්වීම ගැන මේ පාඩමේ පටන් ගන්න අර පුංචි පුංචි දේවල් වලින් ඒවා අපි චූටි කාලේ කතා කරලා තියෙනවා දැන් මේකේ හැඳින්වීම කතා කරාට පස්සේ ඔන්න මේ පාඩම ටිකක් ගලාගෙන යන විදිහක් අපි කතා කරන්න එපා අපි ඇත්තටම දරුවෝ මේ පාඩමේදී කතා කරන්නේ විද්‍යුත් චුම්බක ගැන තමයි කතා කරන්නේ හරි ඉතින් අපි මුලින්ම චුම්බක ශේෂ්ත්‍ර ගැන කතා කරනවා චුම්බක ශේෂ්ත්‍රය හරි පටුන ගැන කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලා මේවා කතා කරලම පටුන පස්සේ හදමු right චුම්බක ශේෂ්ත්‍රය ගැන කතා කරනවා චුම්බක ශේෂ්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා හරි ඊට පස්සේ චුම්බක ශේෂ්ත්‍රය ඊළඟට සන්නායකයක් වටා චුම්බක ශේෂ්ත්‍රය එතන චුම්බක ශේෂ්ත්‍රයේම අණු කොටසක් තමයි ඒක ඒ වගේ මේක යටතේ නීති කීපයක් තියෙනවා නීති කීපය ගැන කතා කරනවා ඇම්පියර් එහෙම කියලා රයිට් ඊට පස්සේ ෆ්ලෙමින්ගේ වවත් නීතිය ගැන හැම කණීතියක් තියෙනවා රයිට් ඉතින් මෝටර් එක රයිට් ඇත්තටම අපි චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ මොකක්ද කියලා මුලින්ම කතා කළෙමු නේද චුම්බක ශේෂ්ත්‍රය දැන් මේ නම දැක්කහම ටිකක් බය හිතෙනවා නේ චුම්බක ශේෂ්ත්‍රය චුම්බක ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ පුතේ මේ චුම්බකයක් වටේට ඒ චුම්බකයේ බලපෑම ඇති කරන්න පුළුවන් අවකාශයට තමයි චුම්බක ශේෂ්ත්‍රය කියලා කියන්නේ. චුම්බකයක් වටේට ඒ චුම්බකයේ බලපෑම ඇති කරන්න පුළුවන් අවකාශයට තමයි චුම්බක ශේෂ්ත්‍රය කියලා කියන්නේ. මේක නිකන් හරියට හිතන්නකෝ මම මේකට වෙනදා පරිදි ගන්න සුපුරුදු උදාහරණයක් ගන්න. දැන් ඔයාලගේ නේද ගෙවල් පැත්තේ තියෙනවනේ මුලට ඉන්නවා. දැන් රජපිහි රජපිහිල්ලේ අපි හිතමුකෝ රජපිහිල්ලේ කවුද ඔයාලගෙන් ඉන්නේ රජපිහිල්ලේ රහල් රජපිහිල්ලේ නේද ඉන්නේ රහල් කියනකො රයිට් රහල් ඔන්න රජපිහිල්ලේ රහල් කිව්වහම තමයි රජපිහිල්ලේ හොල්ලන් ඉන්නේ රහල් කියලා හිතන්නකො රයිට් එතකොට රහල්ගේ බලය පැතිරිලා තියෙන සීමාව රහල් කිව්වහම නේ රජපිහිල්ලේ රහල් කිව්වහම නේද දන්නේ කොහේ කට්ටියද රජපිහිල්ලේ කට්ටිය රජපිහිල්ල තුල ඉන්න කට්ටිය විතරයි දන්නේ අපි දැන් හිතමු ඔන්න දැන් උල්ලුතු පිටියේ තියෙනවා කියලා නේ. ඔර උල්ලුතු පිටියේ කවුද අපේ ඉන්නේ? උල්ලුතු පිටියේ කවුද අපේ ඉන්නේ? කවුද අපේ මෙයා මට නම් මතක නැහැ කවුද? හරි. අපි ඉතින් කියමුකෝ මම මට නම් මතක නැහැ. යසස් රයිට් යසස් ඉන්නවනේ නේ. යසස් ඉන්නවා රයිට්. ඒතකොට එයාගේ සීමාව තමයි මේ උල්ලුතු පිටියේ සීමාව. එයාගේ බල පරාක්‍රමයෙන් විදලා තියෙන යසස් කීප සීමාව උල්ලුතු පිටියේ සීමාව. හරි. දැන් අපි හිතමු මේ වගේම කොහෙද මොරගහවල පැත්තේ ඉන්නකොද අවිෂ්ක. ඔන්න අවිෂ්කගේ බල පරාක්‍රමය එහෙ තමයි විදලා තියෙන්නේ.
ඔය බල පරාක්‍රමයේ කාටවත් පේනවද? මං අහන්නේ උදාහරණ දෙකක් ගන්න හැටි. අපි හිතමුකෝ ඔය අවිෂ්ක තමයි පැත්තේ චණ්ඩියා කියලා. හරි. අවිෂ්ක තමයි පැත්තේ චණ්ඩියා. හරි. දැන් අවිෂ්ක චණ්ඩියා ගිහම හැමෝම නම දන්නවා. නම ගවම අම්මා අවිෂ්ක ගවම කට්ටිය නේද? නේද? අනිත් මූත්‍රා පහ වෙන සයිස් එක තමයි එහෙම තියෙනවා කියලා අපි හිතමු කරයි. නමුත් ඒ නම ඇහුවාම එහෙම වුණාට ඇත්තටම ඔය බලය කියන එක පරාක්‍රමය කියන එක ඔය බල නේද? ඒක අල්ලන්න පුළුවන්ද? අවිෂ්කගේ බලය අල්ලන්න පුළුවන්ද? රහල් කිව්ව ගමන් අපි හිතමු නේද? රහල් කිව්ව ගමන් ටක් ගාලා හිතට දැනෙනවා නම් බයක්. ඒ බය අල්ලන්න පුළුවන්ද? රහල්ගේ බල පරාක්‍රමය මේක අල්ලන්න බෑ. හැබැයි තියෙනවා. හැබැයි එහෙම බලයක් තියෙනවා. එහෙම එයාගේ බලය පැතිරලා තියෙන ප්‍රදේශයක් තියෙනවා. ඉතින් මේ රහල්ගේ බලය පැතිරලා තියෙන ප්‍රදේශය තමයි රහල්ගේ බල ශේෂ්ත්‍රය. ශේෂ්ත්‍රය කියලා කියන ප්‍රදේශය. යසස්ගේ බල ශේෂ්ත්‍රය. අපි තුමු අත්තරගම් පැත්තේ කවුද ඉන්නේ? අත්තරගම් පැත්තේ කට්ටිය කවුද ඉස්සල්නේ අත්තරගම නේද? හරි ඒ වගේ right. ඒතර එයාගේ ප්‍රදේශයේ බල ප්‍රදේශයේ ඒක බල ප්‍රදේශය. බලය විහිදලා තියෙන ප්‍රදේශය right. ආන් ඒ වගේ තමයි ඕනම චුම්බකයක් ගත්තහමත් දරුවෝ. හරි. ඕනම චුම්බකයක් ගත්තහමත් දරුවෝ. හරි. ඕනම චුම්බකයක් ගත්තාම ඒ චුම්බකයේ බලය විහිදලා තියෙන ප්‍රදේශයක් තියෙනවා. ඒ බලය විසිරලා පවතින ප්‍රදේශයක් තියෙනවා. ඒ බලය විසිරලා තියෙන ප්‍රදේශයට තමයි කියන්නේ මොකක් කියලාද? චුම්බක ශේෂ්ත්‍රය කියලා. hands up එකක් දෙන්න මම මේ කියූප එක තේරුණ කට්ටිය. මම මේ කියපු දේ වටහින්න කට්ටිය. මම මේ කිව්වේ චුම්බක ශේෂ්ත්‍රය කියන්නේ මොකක්ද කියලා. චුම්බකයක් වටා එයාගේ බලය විහිදලා තියෙන ප්‍රදේශය. ඒ කියන්නේ මේ චුම්බකෙන් ඈතට යන්න චුම්බකයේ බලය මොකද වෙන්නේ? අඩු වෙන්න එපා නේ. ඒක නෙවෙයි නේ සාමාන්‍යයෙන් නේද? ඔය මේ ප්‍රදේශයෙන් ඈතට යන්න එයාගේ බලය අඩුයි. දැන් අපි දුන්න සාමාන්‍යයෙන් රහල් කියන රජ පිහිල්ල කට්ටිය දැනන් හිටියාට නේද? මොරගහ වල කට්ටියක් දන්නවා. දන්නා වුණාට ලොකු දෙයක් කරන්න බෑ ඉතින් ඒ දන්නවා. රහල් කියලා එකේ කාන් එහා ගමේකෙක් ඉන්නවා කියලා දන්නවා. යසස් කියන ඉන්නවා කියලා දන්නවා. එහෙම නමුත් ලොකු බලපෑමක් කරන්න බෑ මේ වෙන ගමකට. right? අන්න ඒ වගේ සිද්ධියකින් අපිට පුළුවන් ඕක ටිකක් මතක තියාගන්න. අන්න මේ නිර්වචන තියෙනවා පුතේ. චුම්බකයක් වටා හරි එමගින් බලපෑම් කළ හැකි අවකාශයට තමයි කියන්නේ මොකද්ද? චුම්බක ශේෂ්ත්‍රය කියලා. චුම්බකයක් වටේට චුම්බකයේ බලපෑම් ඇති කරන ප්‍රදේශයට තමයි කියන්නේ මොකද්ද? චුම්බක ශේෂ්ත්‍රය කියලා. හරි. මෙය මිනිස් පියවිය. මේක මිනිස් පියවිය හැට පේන්නේ නැහැ. අර මං කිව්වා වගේ තමයි. මේක පියවිය හැට පේන්නේ නැහැ, right? පියවිය හැට පේන්නේ නැහැ. නමුත් වෙනත් චුම්බකයකට හෝ ගමන් කරන ආරෝපණයකට මෙමගින් බලපෑමක් ඇති කරන්න පුළුවන්. හරි. වෙනත් චුම්බක ශේෂ්ත්‍රයකට වේවා. හරි. වෙනත් ආරෝපණයකට මේකෙන් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ රූප අපි ඇඳා. ඔයාලා මගෙත් එක්ක චුම්බකත්වයේ පාඩම 7 දී ඉගෙන ගත්ත කට්ටිය දන්නවා. අපි මේවා ඇඳා. පන්ති. මේ වෙල දණ්ඩ චුම්බකයක් වටේට චුම්බක ශේෂ්ත්‍රය තියෙන විදිය n වලින් පිට වෙනවා s වලින් ගන්නවා. මම කිව්වේ n වලින් විදිනවා s වලින් අදිනවා. n වලින් නෝත් පෝල් එකකින් විදිනවා නේ. චුම්බක ද්‍රව දෙකක් තියෙනවා. උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය කියලා. n වලින් චුම්බක බල රේඛායි විතර පිට කරනවා. s වලින් බල රේඛා ලබා ගන්නවා. කොහොම තමයි සාමාන්‍යයෙන් හිත වෙන්නේ. එතකොට මෙන්න මේක ඇවිල්ලා u චුම්බකයක්. u චුම්බකයකත් එහෙම මේ n වලින් විදිනවා s වලින් ගන්නවා. මෙහෙම තමයි චුම්බක බල රේඛා. මේ ඇවිල්ලා මේ බල රේඛා ගැන පොඩ්ඩක් අපි ඉස්සරට වඩා විස්තර කරලා කතා කරමු. ඒක දැන් ඔබට පේනවද මේ බල රේඛාවල හරි බලන්න දරුවනේ මෙන්න මේ බල රේඛාවල බල රේඛා වැටිපුම ප්‍රමාණයක් කැපෙන හරිය. දැන් මේ හරිය වගේ හිතන්න මේ ප්‍රදේශය වගේ. මේ හරිය බල රේඛා වැඩි නේද? මේ හරිය බල රේඛා තියෙනවද? අඩුයි. බල රේඛා වැඩි නම් බල රේඛා වැඩි ප්‍රදේශයේ චුම්බක බලය වැඩි. ඒ කියන්නේ කාන්දමක මේ හරිය තමයි වැටිපුරම ඇලවෙන්නේ. ඔයාලා නිකන් කල්පනා කරන්න දණ්ඩ චුම්බකයක නේද? දණ්ඩ චුම්බකයක දෙපැත්ත නේද හොඳට ඇලවෙන්නේ. දැන් ඔයා මැදට දැම්මොත් මෙතනට දැම්මොත් මේ ඇල්පෙනිත්තක් හරි මෙතනට ඇල්පෙනිත්ත හරි මැදට ඇල්පෙනිත්තක් දැම්මොත් මේ ඇල්පෙනිත්ත කර්ණන් දෙකක් තුනක් ගහගෙන එක්කෝ මේ පැත්තට යනවා
එක්කෝ මේ පැත්තට ගිහලා තමයි නතර වෙන්නේ. ඇලෙන්නේ මේ දෙපැත්තට. ඇලෙන්නේ මේ දෙපැත්තට. නේද? ඇලෙන්නේ මේ දෙපැත්තට. මැද ඇලෙන්නේ නැහැ. ඇයි මැද චුම්බක බලය අඩුයි. පට්ට අඩුයි මැද චුම්බක බලය. ඒක නිසා මැදට ඇලෙන්නේ නැහැ චුම්බක බලය අඩු නිසා. තේරුණාද කියන්නේ? මැද චුම්බක බලය අඩු නිසා මැදට ඇලෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඒ ඇවිල්ල ඒක පෙන්නන්න පුළුවන් මෙන්න මේ බල රේඛා. බල රේඛා වැඩි ප්‍රමාණයක් තියෙන මෙන්න මේ දෙකලව. හරි. එතකොට ඒ වගේම අපි මෙන්න මේක ගැන හිතමු පුතේ. අපි මේක ගැන හිතමු පුතේ. දැන් මේකේ බල රේඛා බලන්න. මේකේ මෙන්න මේ හරිය පට්ට බල රේඛා ගොඩක් තියෙනවානේ. හරි. මේ හරියට වඩා අඩුයි. ඒ කියන්නේ බල රේඛා ඝනත්වය මේ හරිය වැඩි. එහෙනම් මේ දෙක අතර සෑහෙන බලයක් තියෙනවා. චුම්බක බලය මේ හරිය තමයි තියෙන්නේ. මේ හරියට වගේ ඇලපෙනිත්තක් දැම්මොත් ඇලවෙයිද? ඇලපෙනිත්තක් ඇමනුම් කට්ටක් මේ හරියට දැම්මොත් ඇලවෙන්නේ නැහැ. ඒක කරණමක්, ඒ කියන්නේ කරණම් ගහගෙන මෙහෙම ඇදිලා මේ පැත්තට ටක 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 ගාලා මේ පැත්තට යනවා. අර කෙලවරවල දෙකට තමයි පිටිපුරම ආකර්ෂණය වෙන්නේ. මං කියපු දේ පැහැදිලිද දරුවනේ? බල රේඛා වැඩි තැනට තමයි වැඩිපුර ආකර්ෂණය වෙන්නේ. බල රේඛා වැඩි තැනට තමයි පුතේ වැඩිපුර ආකර්ෂණය වෙන්නේ කියලා මතක තියාගන්න ඕනේ. පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මං කියපු තේරුම කට්ටිය. පොඩි හෑන්ඩ්ස් අප් එකක් දීලා මාගේ සිත් සනසන්න බලන්න. රයිට් හරි. මං කියපු දේ වුණා තේරුණා නම් ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි එතනින් ඉස්සරහට යමු. එතකොට යම් අවකාශයක කොයි හරි තැනක අවකාශයක පරිසරයක චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවද කියලා බලාගන්න. අපිට මාලිමාවක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. මාලිමාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ මාලිමාවක් පාවිච්චි කරලා අපි කරන විදිය කියලා තමයි කතා කරන්න තියෙන්නේ. ඔක්කොටම කලින් බලමු මොකද්ද මාලිමාවක් කියන්නේ කියලා. මාලිමාවක් කියන්නේ මොකද්ද කියලා බලමු. මාලිමා කටුව ලෙස හඳුන්වන කුඩා චුම්බකයක්. මේ මාලිමා කට්ටයි නිදහසේ කැරකෙන විදියට විවර්තකයක් මත සවි කරලා හදලා තියෙන උපකරණයට තමයි මාලිමාව කියලා කියන්නේ. වෙනත් චුම්බකයක බලපෑමක් නැති වෙලාවේ සාමාන්‍ය වෙන චුම්බකයක බලපෑමක් නැත්නම් මේක පෘථුවිය උතුරු දකුණු දිශාව ඔස්සේ මේ දිශානත වෙලා තියෙනවා. ඒකෙන් පුළුවන් අපිට පෘථුවිය උතුරු දකුණු දිශාව හොයාගන්න. හරි. ඊළඟට චුම්බකයක් වටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති බව පෙන්වීම. දැන් ඔන්න චුම්බකයක් වටේට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා කියලා දැන් මම කියවනේ මෙන්න මෙහෙම රේඛා වගේ චුම්බක ශේෂ්ත්‍ර තියෙනවා නම් මම කියන්නේ දැන් ඕක තියෙනවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? හරි. ඔප්පු කරන්න තමයි දැන් මම මේ යන්නේ. චුම්බකයක් අසලට මාලිමාවක් ගෙනාවහම දර්ශකයේ උත්ක්‍රමණය වෙනවා. ඒක පැහැදිලිනේ. දර්ශකයේ උත්ක්‍රමණය වෙනවා කියලා කියන්නේ චුම්බක බලයක් තියෙනවා කියන එක. එලෙස උත්ක්‍රමණය ඇතිවන්නේ මාලිමා කටුව වෙනත් චුම්බක බලපෑමකට හසු වූ විට. එහෙම උත්ක්‍රමණය වෙන්නේ අනිවාර්යෙන් මාලිමා කට්ට වාට හරි චලනය වෙනවා කියලා කියන්නේ ඉතිහාසයේ තියෙන එක පාට විශාල වෙනස් වෙලා චලනය වෙනවා කියලා කියන එක තේරුව තමයි එයා වෙනත් චුම්බකයක බලපෑමකට අහු වෙලා කියන්නේ. එනම් චුම්බකය වටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙයි කියලා වෙනවා. එතකොට ඒකෙදි ඒ ප්‍රැක්ටිකල් එක කරන විදිහ අඳින්න තමයි මෙන්න මෙතන තියෙන්නේ. මේක පොඩ්ඩක් සංසන්දනය කරලා බලමු අපේ පෙළ පොතත් එක්ක. වෙන චුම්බක ශේෂ්ත්‍රය ගැන බලක පෙළ පොත. මෙන්න මේ විදිහට මේක මයන් පෙළ පොතේ මාලිමාවක් කියලා තියෙනවා. හරි. එතකොට මෙතන අපි කියන මිනිසා ස්වභාවිකව චුම්බක පිළිපදව අවුරුදු දහස් ගණනකට පෙර දැන ඉඳලා තියෙනවා. හරි. චුම්බක මාලිමාව හදලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 11 චීන ජාතිකයෝ කියන එකත් පොඩ්ඩක් මතක තියාගන්න. එහෙනම් චීන ජාතිකයෝ තමයි මේක හදලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් මතක තියාගන්න ගන්න. එතකොට චුම්බක ශේෂ්ත්‍රයක් පවතින ප්‍රදේශය තුල යම් ලක්ෂයක මාලිමාවක් තිබ්බහම මාලිමාවේ දර්ශකයෙන් පෙන්වන්නේ පුතේ මතක තියාගන්න එම ලක්ෂයේදී චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව තමයි පෙන්වන්නේ. දැන් මෙන්න මේ තියෙන්නේ එක රූපයක්. මෙන්න මේකේදී මේ චුම්බකය ගාව මෙන්න මෙතන මාලිමාව තියලා තියෙනවා. මම මෙන්න මේ රූපක ගන්නම්. මේ රූපක ටික මම ලොකු කරලා ගන්නම්. මට ඒතර මේකේ මාලිමාව ටික තියාගත්ත හැකි. මේ රූපේ තමයි අතන අඳින්න තියෙන්නේ. මම මේක ටිකක් විශාල කරලා ගන්නම්. හරි.
මේ රූපේ මම ටිකක් විශාල කරලා ගන්න. මෙන්න මේ දැන් මේකේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙම තියෙනවා කියලා අපි හිතනවානේ. දැන් මතක තියාගන්න ඕනේ මෙන්න මේකෙදි මෙන්න මෙතන මාලිමාවක් තිබුත් මාලිමාවේ කට්ට රතු කට්ට අර පැත්තට තියෙන තමයි තියෙන්නේ. ඒක ඇත්තටම ඇවිල්ලා මේ චුම්බක ක්ෂේත්‍රයේ පැත්තෙන් තමයි මේ මාලිමාවේ කට්ට හිටියේ. දැන් අපි හිතමුකෝ මේ මාලිමාව මෙතන තිබ්බා කියලා. මෙතන තිබ්බා කියලා පොඩි මේ වෙනසක් ලොකු වෙනසක් නැහැ. එතකොට මාලිමාවේ රතු පාට කට්ට තියෙන්නේ මෙන්න මෙහෙම. රතු පාට කට්ට මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. චූටිය ආනතියක් එක්ක රතු පාට කට්ට ඔහොම තියෙනවා. හරි. රතු පාට කට්ට ඔහොම තියෙනවා. එතකොට අනික් කට්ට මේකට මේ කටු දෙකක් එක ළඟම තියෙන්නේ. අනික් කට්ට මෙන්න මෙහෙම තියෙනවා. මෙහෙම තමයි මේක තියෙන්නේ. මෙන්න මෙතනින් මේ කැරක් කැරක් තමයි තියෙන්නේ. හරි. දැන් මේ මාලිමාවම අපි අරගෙන මේ මාලිමාවම අරගෙන මෙතනින් තිබ්බොත් ඒක මේ මාලිමාවම අර අපි මෙතනින් තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? ඒකෙදි අර කට්ට රතු පාට කට්ට තියෙන්නේ හැම වෙලෙම අර නේද? මේ රතු කට්ට තියෙන්නේ මේ පැත්තට මූණලා. හරි. ඒ කියන්නේ රතු පාට කට්ට හැම වෙලෙම යන්නේ ඊතලයේ පැත්තට. ඔබට පේනවාද මෙන්න මේ ඊතලයේ තියෙන්නේ මේ පැත්තට එන රතු කට්ට මේ පැත්තට. ඊතලයේ තියෙන්නේ මේ පැත්තට රතු කට්ට තියෙන්නේ මේ පැත්තට. හරි. කළු කට්ට එතකොට මෙන්න මේ පැත්තට මෙහෙම තියෙනවා කළු පාට කට්ට. මෙන්න කළු පාට කට්ට තියෙන පැත්ත. right. දැන් එතකොට අපි නිකන් හිතන්නකෝ මෙතන මාලිමාව තිබ්බා කියලා. ඔන්න නිකන් හිතන්න ඔව් විභාගෙට ඔය බහු වර්ණ වල අහන්න පුළුවන් ඈ. මෙතන මාලිමාව තිබ්බොත් එහෙම කොහොම කොයි පැත්තටද කට්ට තියෙන්නේ? දැන් මෙතන ඉස්සලා මොබ් බලන්න, ඔයාලා බලන්න රතු පාට ඊතලයේ කොහටද තියෙන්නේ? රතු පාට ඊතලයේ තියෙන්නේ දැන් මෙතන රතු පාට ඊතලේ කාන්තම් පැත්තට තියෙන්නේ නේ. මේ කාන්තම් පැත්තට. එහෙනම් දැන් මෙතන රතු පාට ඊතලේ මෙන්න මෙහෙම මේ පැත්තට මුණලා තමයි තියෙන්නේ. කළු පාට එක අනිත් පැත්තට. මෙන්න මෙහෙම තමයි මේක. එතකොට මෙහෙම තමයි මේක තියෙන්නේ. දැන් එහෙනම් මේ මාලිමාව මේ පැත්තේ තිබ්බාම මොකද වෙන්නේ? මාලිමාව මෙතනින් තිබ්බොත් මොකද වෙන්නේ? ඒත් දැන් ඊතලයේ තියෙන අර පැත්තනේ හරි. අර පැත්තේ ඊතලේ නම් රතු පාට පැත්ත අරයට තියෙන්නේ. එතකොට මෙතන මාලිමාව තිබ්බාම තියෙන විදිහ මම දන්නේ මේ ඊතලයේ තියෙන මේ පැත්ත නිසා මෙන්න මෙහෙම තමයි මේ ඇරෝ ෆිට් එක මෙහාට එන්නේ. රතු පාට එක මේ පැත්තට එනවා. එතකොට කළු පාට ඇරෝ එක කියන්නේ හැම වෙලෙම මේක කරකිනවනේ. 16 මේ කට්ට කරකිනවා. මම හිතන්නේ මේක පැහැදිලි නේද මේ ඇරෝ එක හිටින්නේ දැන් මේක මේ පැහින් තැන අපි දැන් මේක ඇත්තටම අපි ඉරිදිහා බලාගෙන දැන් මේක ඇන්දේ නමුත් අපි ඇත්තටම මේ ප්‍රැක්ටිකල් එක කරලා බලවුවොත් හරි අපිට මෙහෙම තැන් වලින් මේක තියලා බලවුවාම මෙන්න මේ වගේ නිරීක්ෂණයක් තමයි පේන්නේ හරි මාලිමාවේ කටු ටික මෙහෙම තමයි එහාට මෙහාට යනවා පේන්නේ ඉතින් අපිට මෙන්න මේකේ විදිහට මාලිමාවේ කටු ටික පිටිනවා නම් ඒකේ තේරුම තමයි මේ වගේ ශේෂ්ත්‍රයක් මේක වටේට තියෙනවා අය කියන එක හරි ඉතින් මේ වගේ අපිට මාලිමාවේ කටු පිටිනවා නම් ඒකේ තේරුම තමයි මේ වගේ ශේෂ්ත්‍රයක්
පිටනවා කියන එක. ඉතින් මේක අඳින්න තමයි හරිද? මේක අඳින්න තමයි මෙන්න මේක තියෙන්නේ. හරි. එතකොට මේ කොටුවේ ඒක අඳින්න ඕනේ වගේ රූපයක් අඳින්න ඕනේ. right. ඊට පස්සේ මේ අනුව චුම්බක ශේෂ්ත්‍රය අනුව චුම්බක ශේෂ්ත්‍රය කියලා කියන්නේ මොකක්ද කියලා මෙතන කියනවා. චුම්බක ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ විශාලත්වයකුත් තියෙන විශාලකුත් තියෙන භෞතික මේ අනුව ගත්තාම චුම්බක ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ මතක තියාගන්න. විශාලත්වයකුත් තියෙන හරි හරි අපි අවශ්‍යයක් වෙනවා ඉතින් මෙතනට තමයි එන්නේ මම කතා කරන්නේ මේ චුම්බක ශේෂ්ත්‍රය කියලා කියන්නේ ඒතර විශාලත්වයකුත් තියෙන දිශාවකුත් තියෙන රාශියක්. ඒ කියන්නේ මේ විශාලත්වයකුත් තියෙනවා නම් දිශාවකුත් තියෙනවා නම් ඒකේ තියෙන මේක දෛශිකයක් කියන එකනේ. කියන්නේ මේක දෛශික රාශියක්. විශාලත්වයක දිශාවක දෙකම තියෙන දෛශික රාශියක් කියලා මතක තියාගන්න ඕන. ඒතර මෙන්න මේ තියෙන්නේ දණ්ඩ චුම්බකයක චුම්බක ශේෂ්ත්‍රය අඳින්න මේ රූපේ දීලා තියෙන්නේ. අර රූපේ මෙන්න මෙතන අඳින්න තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක හරි මම හදලා පෙන්නන්නම්. හරි මේක වීඩියෝ එක දානකොට වීඩියෝ එක බලන්න අවශ්‍යයක්. හරි එතකොට අර රූපේ මම මෙතන ගන්න ලෑස්ති උනේ. හරි මෙන්න මේක අඳින්නේ කොහොමද කියලා කියන්න යන්නේ මම. මේක මෙහෙම මෙහාට හරි මෙහෙම හරි මේක ලස්සන අඳින්න ඕනේ හරි. ඉතින් මෙහෙම හරි දැන් මෙතන එහෙනම් මේක ඇවිල්ලා මෙතනින් මේ ඊතලේ මෙහාටම තියෙන්නේ එහෙනම් මේක නෝත් පෝල් එක නේද? උත්තර ද්‍රවයෙන් තමයි පුතේ සාමාන්‍යයෙන් බල රේඛා ඉවතට පිට මේ විහිදෙන්නේ. හරි. එහෙනම් මේක එන්නේ එකක් මේක ඇවිල්ලා මොකද්ද? S අග්‍රේ. අරක එන්න අග්‍රේ මේක S අග්‍රේ. කොහොම තමයි මේක තියෙන්නේ. මෙන්න මේක මේ විදිහටම half එකක් පල්ලෙහාට මේක තව ලස්සන අඳින්නේ නැහැ. හරි. ලස්සනට මේක අඳින්නේ. හරි. මෙන්න මේව තමයි මේක අඳින්න තියෙන්නේ. මේ රූපේ මෙහෙම අඳින්න එපා. ඒ කියන්නේ මේ වගේ ලස්සනට කර්ව්ස් දාලා අඳින්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. ඔයාලගේ අච්චු පොතේ තියෙන මෙන්න මේ විදිහට ලස්සනට අඳින්න. හරි.
මේ විදියට ලස්සට මේ මැදින් ඉරිය ඕනේ නෑ. හරි. මේ මැද ඉරිය ඕනේ මේ වටේ තියෙන ඉරි ටික විතරක් ලස්සන අඳින්න මේ මාලිමාව ඕනෙත් නෑ එතන. රයිට්. ඒ විදිහට අඳින්න ඕනේ. මං කියපු දේ ඇහෙනව නේද ඔයාලට? පැහැදිලි නේද මං කියපු දේ? පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මං කියපු එක පැහැදිලි කට්ටිය. රයිට් දුන්නා නෑ. ඊට පස්සේ විදුලි රැහන් ඔන්න ඊළඟ concept එකට යන්නේ අපි. විදුලි රැහන් අසලට ලෝහ වලින් තැනූ ඉනිමන් කණු ආදිය ලං කළ විට ඒවා එම රැහන දෙසට ඇද ගන්නා බව ආකර්ෂණය වෙන බව ඔබ ආසය මේ සාමාන්‍යයෙන් මේ කරන්ට් එක ගත්තාම මේ කරන්ට් වයර් එකක් ගත්තාම කරන්ට් ලකු අපි හිතමු හයි ටෙන්ෂන් වයර් එකක් කියලා රයිට් හයි ටෙන්ෂන් වයර් එකක් වල කෙවල් කාවින් එහෙම යනකොට සාමාන්‍යයෙන් ඒ කණුව දිහාවට ඔය යකඩ ඉනිමකම් යකඩ පොඩි කණුවක් වගේ එකක් ලං කරාම ඒක අරකට ඇදෙනවා ඇලෙනවා ඇලීමක් සිද්ධ වෙනවා නිකන් ආකර්ෂණයක් වෙනවා එතකොට ඔයාලා සමහරලාට මේ අහලා ඇති සමහර කටේට අඳුරු පවා වෙනවා මේ වගේ අවස්ථාවක ආකර්ෂණය වෙලා ටං ගාලා අතර වෙදිච්ච ගමන් ඒකේ තියෙන කරන්ට් එක ඇවිල්ලා ඒ අදාළ පුද්ගලයාගේ ගහරහා අපිට මේ විසර්ජනය වෙනකොට ඒ කියන්නේ නුවත වෙනකොට එයාට කරන්ට් එක වදිනවා ඒ වගේ මේ දේවලුත් තියෙනවා රයිට් මේ විදිහට ආකර්ෂණය වෙනවා ඉතින් ඇයි එහෙම ආකර්ෂණය වෙන්නේ අනේක තමයි ඊළඟ කේස් එක ඇයි එහෙම ආකර්ෂණය වෙන්නේ ඒකට හේතුව තමයි මේ ඒ සන්නායකය හරහා ධාරාවක් ගෙනියනකොට මේ අර කරන්ට් එක යන වයර් එක වටේට චුම්බකත්වයක් ඇති වෙනවා වගේ එකක් තමයි වෙන්නේ නේද ඒකට හේතුව ඒක වටේට චුම්බකත්වයක් ඇති වෙනවා right මැග්නට් එකක් වෙනවා චුම්බකත්වයක් ඇති වීම නිසා තමයි එහෙම ඇත්තටම එහෙම වෙන්නේ චුම්බකයක් බවට පත් වෙලා චුම්බකයක් නිසා තමයි ඒක ඇදෙන්නේ ඉතින් අපේ වෙනම චුම්බකයක් කියලා නැහැ ඒ වයර් එක දිගේ කරන්ට් එක යනකොට කරන්ට් එකට කාන්දම් බලයක් එනවා ආන් එහෙම හිතන්නකො ඒ වයර් එක දිගේ කරන්ට් එක යනකොට වයර් එකට කාන්දම් බලයක් එනවා තමයි ඒකෙදි වෙන්නේ දැන් එතකොට එහෙම එකක් ගැන කතා කරන්න තමයි දැන් අපි ඊළඟට යන්නේ ඔන්න මාතෘකාව මොකද්ද සන්නායකයක් වටා ඇතිවන චුම්බක ක්ෂේත්‍රය කියන එක මාතෘකාව තමයි යන්නේ අපි සන්නායකයක් වටා ඇතිවන චුම්බක ක්ෂේත්‍රය දැන් මෙන්න මේ පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මේ ප්‍රැක්ටිකල් එකේ ඔයාලට පේනවා මෙන්න මේක ඇවිල්ලා සන්නායකයක් මේක සන්නායකයක් මෙතනට බැටරි දෙකක් බැටරියක් ගහලා තියෙනවා මෙතන right බැටරියක් ගහලා තියෙනවා මෙතන මෙන්න මේව right එතකොට බැටරි දෙකක් ගහලා තියෙනවා මෙන්න මෙතන එතකොට මෙන්න මෙතන ස්විච් එකක් දාලා තියෙනවා මෙන්න මෙතන රවුමක් දීලා තියෙන්නේ මේ මාලිමාවක් හොඳයි මාලිමාව අඳින්න තමයි තියෙන්නේ දැන් මේ විදිහට අර ස්විච් එක ඔන් කර මේ විදිහට මාලිමාව දැන් තියලා බලනවා හරි නිකන් තියෙනවා මාලිමාව කිසි උත්ක්‍රමණයක් නැහැ හරි මාලිමාව මම මෙහෙම ගන්නම්කෝ දැන් මේක ඕෆ් ස්ටේට් එකේ තියෙන ඕෆ් වෙලාම තියෙන්නේ දැන් මේක ඕෆ් වෙලාවේ අපි නිකමට හිතමු හරි මේක ඕෆ් වෙලාවේ රතු කට්ට තියෙන්නේ උඩට මේක අලු කට්ට තියෙන්නේ පල්ලෙහාට කියලා හිතමුකෝ දැන් මේක තමයි මේක තියෙන්නේ මේ ඕෆ් වෙලා right ඔන්න දැන් මම මොකද කරන්නේ මම මේක ඔන් කරනවා මම මේක ඔන් කරපු ගමම්ම ටකස් ගාලා මෙන්න මේ ඒකේ ඔන් කරපු විගසම මේ කට්ට මොකද වෙන්නේ එකපාරට මේ පැත්තට හැරෙනවා හරි ඔන් කරපු ගමම්ම ඔන්න කට්ට මොකද වෙන්නේ මේ පැත්තට හැරෙනවා දැන් රතු පාට පැත්ත මෙහෙට හරි අලු පාට පැත්ත මෙහෙට
එතකොට ওই විදිහට ඔන් කරපු ගමන්ම කට්ට මෙහෙට හැරෙනවා right මේ ප්‍රැක්ටිකල් එක කරනකොට මම කියලා දෙන්න right ඊට පස්සේ අපි හිතමුකෝ අපි ආයතරයක් ආයි ස්විච් එක ඕෆ් කරනවා ආයි ස්විච් එක ඕෆ් කරව ගමන් ආයතරයක් කට්ට තිබ්බ පොසිෂන් එකට එනවා ඕෆ් වෙලාවේදී මෙහෙම කට්ට තියෙන්නේ ඔන් වෙලාවේදී කට්ට මෙහෙට එන. ඒ කියන්නේ එකපාරට ඔන් කරපු ගමන්ම කට්ට වෙනස් වෙන්නේ ඇයි? ඒ කට්ට දිශාව වෙනස් වෙන්නේ ඇයි ඔන් කරපු ගමන්ම? මොකක් වෙන්නේ නැද්ද හේතුව? ඔය ඔන් කරපු ගමන්ම කට්ට දිශාව මාරු වෙන්න නම් ඒ කියන්නේ මේ. ඔය මාලිමාවේ කට්ටට බලපෑමක් ඇති වෙන්න. මාලිමාවේ කට්ටට බලපෑමක් ඇති වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මාලිමාවට මේ චුම්බක ශේෂ්ත්‍රයක් එන්න එපේ. හරි? ඒ කියන්නේ මාලිමාවට මොකක් හරි චුම්බක බලපෑමක් එන්න ඕනේ. ඉතින් එහෙනම් මාලිමාවට චුම්බක බලපෑමක් දීලා තින්නේ කවුද? කරන්ට් එක අරන් යන මෙන්න මේ කම්බියෙන් තමයි චුම්බක බලපෑමක් දීලා තියෙන්නේ. කරන්ට් එක අරන් යන මෙන්න මේ කම්බියෙන් තමයි චුම්බක බලපෑමක් දීලා තියෙන්නේ. මං කිව්වේ පැහැදිලිද පුතේ? එතකොට මේ මේකද කියනවා නේද? ඉහත රූපේ පරිදි සන්නායකයක් කරහා ධාරාවක් ගමන් කරවීමට සලස්වා ඒ අසලට මාලිමාවක් ලං කළ විට එය උත්ක්‍රමණය පෙන්වයි. නම් හරි උත්ක්‍රමණය වෙනවා කියලා කියන්නේ කට්ට මේවා වෙනවා කියන right? උත්ක්‍රමණය වෙනවා කියලා කියන්නේ කට්ට මේවා වෙනවා කියන එක right? ඒ අසලට මාලිමාවක් ලං කළ විට ඒ උත්ක්‍රමණයක් පෙන්වයි නම් එම සන්නායකයේ වටා චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වේ යයි නිගමනය කළ හැකියි. මේක වටේට ශේෂ්ත්‍රයක් ඇති වෙනවා කියලා නිගමනය කරන්න පුළුවන් right? මාලිමාවක උත්ක්‍රමණයක් ඇතිවන්නේ ඒ චුම්බක බලපෑමකට හසු වන විටයි. අනිවාර්යෙන් උත්ක්‍රමණයක් වෙන්න නම් චුම්බක බලපෑමක් තියෙන්න එපාය. හරි? එහෙනම් චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනකොට විතරයි මේක උත්ක්‍රමණය වෙන්නේ කියලා අපි කියනවා. ඒ කියන්නේ අපේ අවසාන නිගමනය මොකද්ද? මේ නිසා සන්නායකයේ තුලින් ධාරාවක් ගලනකොට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන බව පැහැදිලි වෙනවා. මේ සන්නායකයේ වටේට හරහා කාරණයක් යනකොට චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා කියනවා. ඔය විදිහට ඇතිවන චුම්බක ශේෂ්ත්‍රය තියෙනවනේ. එහෙම ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව හොයාගන්නත් අපි පස්සේ කාලෙක ක්‍රම හොයාගන්න. මේක ඇතිවන දිශාව හොයාගන්න තියෙන ක්‍රම කියලාගෙන නීති දෙකක් ඇත්තටම තියෙනවා. ඒ නීති දෙක තමයි පුතේ මෙන්න මෙතන කටීරේ ලියන්න තියෙන්නේ. පළවෙනි නීතිය තමයි පුතේ ඇම්පියර්ගේ දකුණත් නීතිය. මේ තියෙන පළවෙනියට මේ ඇම්පියර්ගේ දකුණත් නීතිය තමයි මෙතනට පළවෙනි එකට එන්න ඕනේ. ඊළඟ නීතිය තමයි පුතේ මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය. එතකොට ඔන්න උතන මෙන්න මෙහෙම කාරණයක් මම ඊට පස්සේ ඊට ප්‍රථම කියලා දෙන්න ඕනේ මෙන්න මේ දැන් දිශාවල් පෙන්නනකොට අපිට ඊතල වලින් මේ දිශාවල් පෙන්නන්නේ. අපි ඊතල වලින් තමයි දිශාවල් පෙන්නන්නේ. හරි? කොහොමද අපි ඒක ඊතල වලින් දිශාවල් පෙන්නන්නේ? දැන් මේ ඊතලේ නම් ගැටලුවක් නැහැ පුතේ. මේ ඊතලේ අපිට කිසි ගැටලුවක් නැහැ. මේක යන්නේ මෙහාට. හරි? එතකොට ඒක හරි. දැන් මෙහෙම බලාගෙන අපිට කියන්න පුළුවන් මේක යන්නේ දකුණු පැත්තට. කොහේඳන් දෙන්නේ මේක වම් පැත්තින් නම් තමයි එන්නේ. අපිට ඒක ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන්. හැබැයි දැන් මෙන්න මේක දිහා මෙහි ඉඳන් බලන් ඉන්න එක්කනට කොහොමද මේක පේන්නේ? ඔන්න දැන් කල්පනා කරන්න. සහ මේක දිහා මෙහි ඉඳන් බලන් ඉන්න එක්කනට පැත්තෙන් දකුණු පැත්තේ ඉඳලා බලාගෙන ඉන්නේ. දැන් අපි මෙතන ඉස්සරහින් ඉඳන් බලන් ඉන්නේ. අපි මේ ඊතලේ සම්පූර්ණයෙන්ම පේන ඉදිරියේ ඉඳන් බලන් ඉන්නේ. ඔබත් බලන් ඉන්නේ ඉදිරියේ ඉඳන්නේ. දැන් මෙන්න මේ මම යාට කියන වේ කියලා. මේ A කියන පොසිෂන් එකේ ඉඳන් බලන් ඉන්න එක්කනට මේක කොහොමද පේන්නේ? කියනවා මේක තවත් මෙහෙම අදින්නම් මේ. මෙහෙම බලන් ඉන්න එක්කනට උඩ නහයවල් දෙකක් තියෙනවානේ හැකමන්නේ. මෙහෙම බලන් ඉන්න එක්කනට පේන්නේ මෙයාගේ ඇහැ දිහාවට මොකක් හරි එනවා කියලා පේන්නේ. දැන් ඔයා හිතන්න ඔයාගේ ස්ක්‍රීන් එකේ පැත්තේ ඉඳන් ඔයාගේ ඇහැ දිහාවට මොකක් හරි එනවා නම් ඔයාට ඔයාගේ ඒක කොහොමද ඇඳලා පෙන්නන්නේ? ඔයා මට පුළුවන්ද
මෙහි ඉඳලා මගේ පැත්තට එන එකක් ඇඳලා පෙන්නන්න. මෙහෙම තමයි අඳින්නේ. ඉතින් මෙහෙම ඇඳලා තේත් එක හරියම 3D විදිහට අඳින්න බෑ අපිට. අපිට සිතුවිලි වෙනවේ. ආන් ඒ වගේ පුතේ අපේ ඇහැ දිහාවට, අපි දිහාවට, අපේ මූණ දිහාවට යමක් එනවා කියන එක පෙන්වන්න අපි මොකද දන්නවද කරන්නේ? හිතක් තියලා රවුමක් ඇඳලා තමයි පෙන්වන්නේ. එහෙනම් ඔන්න රවුමක් ඇඳලා හිතක් තිබ්බහම ආන් ඒකෙන් පෙන්වන්නේ මොකක්ද එහෙනම්? තමන් දිහාවට, තමන්ගේ මූණ දිහාවට මොකක් හරි එනවනම් දිශාව තමන්ගේ මූණ දිහාවට එන එකක් පෙන්වන්න අපි මොකද කරන්නේ? හිතක් තියලා රවුමක් අඳිනවා. ඊට පස්සේ ඔන්න බලන්න දැන් එහෙනම් මේ මෙයාට කොහොමද පේන්නේ මේක? මෙයාට කොහොමද මේක පේන්නේ? මේ සයිඩ් එකේ ඉඳන් බලන්න එක්කනට. දැන් මෙයාගෙන් එළියට යනවා නේද? දැන් හිතන්න ඔයාගේ ඇහි ඉඳන් මේ ස්ක්‍රීන් එක ඇතුළට මොකක් හරි යනවා නම් කොහොමද පේන්නේ? ඔයාගේ ඇහි ඉඳන් ස්ක්‍රීන් එක ඇතුළට මොකක් හරි යනවා නම් මොකක්ද? ඔයාගේ ඇහි ඉඳන් ස්ක්‍රීන් එක ඇතුළට යනවා නම් මොකක්ද පේන්නේ? එතකොට පේන්නේ මේ ඊතලයේ මේ පිටිපස්ස කෑල්ල නේද පේන්නේ? එතකොට පේන්නේ මෙන්න මේ ඊතලයේ පිටිපස්ස කෑල්ලනේ මෙයාට පේන්නේ. හරි. ඒක අපි ඩිනෝට් කරන්න මෙන්න මෙහෙමයි. කතිරයක් ඇඳලා රවුමක් අඳිනවා. කොහොම තමයි අපි තමන්ගේ මූණේ ඉඳන් ඉවතට තමන්ගේ මූණේ ඉඳන් ඉවතට මොකක් හරි කිරණක් යනවා නම් පෙන්වන්නේ මෙන්න මෙහෙම කතිරයක් ඇඳලා රවුමක්. right? තලය තුලට නම් අපි මොකද කරන්නේ? මෙහෙම රවුමක් ඇඳලා කතිරයක් දානවා. තලයෙන් ඉවතට නම් මොකද කරන්නේ අපි? හිතක් ඇඳලා රවුමක් දානවා. රවුමක් ඇඳලා හිතක් දානවා. right? ඔහොම අපිට දිශාවල් පෙන්වන්න පුළුවන්. එතකොට මම මෙන්න මෙතන හිතන්නකෝ මෙන්න මෙතනින් කතිරයයි රවුමයි කතිරයයි රවුමයි කතිරයයි රවුමයි ওই විදිහට ඔහොම ඇඳ කියලා. හරි? ඒ කියන්නේ මේකේ තේරුම තමයි හරි? මේකේ තේරුම තමයි මෙන්න මේ තලය තුලට හරි මෙන්න මේ ස්ක්‍රීන් එක අස්සට මොනවා හරි මේ කිරණක් යනවා එහෙම නැත්නම් ඊතලයක් යනවා කියන එක තමයි එකෙන් පෙන්නන්නේ. පොද ඒකට යනකොට පේන්නේ පස්සට. අහිමිදන්න. කවුරු හරි අපිව මගහැරලා යනවා නම් ඉස්සරහට අපිට පේන්නේ යාගේ පස්ස පැත්තනේ හරි. එයා අපි දිහාවට එනවා නම් අපිට පේන්නේ මොකද්ද යාගේ ඉස්සරහා පැත්ත. එහෙම හිතා ගන්නකො එහෙමත් මම දැන් තවත් හොඳයි. එයා එනවනම් පේන්නේ යාගේ ඉස්සරහා පැත්ත. ඊතලයක ඉස්සරහා පැත්ත තුඩක්නේ. තුඩක් එන තිතක් වගේ පේන්නේ. සහ එයා කවුරු හරි එක්කෙනෙක් අපෙන් ඉවතට යනවා නම් අපිට පේන්නේ යාගේ පස්ස පැත්ත. පස්ස පැත්ත කතිරයක් වගේනේ පේන්නේ right? හරි. එහෙම අපිට දිශා දක්වන ක්‍රම දෙකකුත් තියෙනවා. චුට්ටක් ඒක මතක තියාගන්න. අපිට දැන් මේකට ඒක ඕන වෙනවා. පොඩි hands up එකක් දෙන්න මම මේ කියපු දේ තේරුම කට්ටිය. right. ගැටලුවක් නැහැ. දෙන්නයි තුන් දෙනායිම අත උස්සන්නේ නැහැ. හරි. මම හිතන්නේ ඉතුරු අයට ඉස්සරහට තේරෙයි අපි මේ වැඩේ කරගෙන යනකොට. ඔතන පළවෙනි නියමය තමයි ඇම්පියර්ගේ දකුණත් නීතිය. හරි. ඊළඟ එක තමයි මොකද්ද? මැක්ස්වෙල්ගේ කස්කරූප නීතිය. දැන් මේකෙදි මේ නම් ඇවිල්ලා මේ ඇම්පියර් කියලා කියන්නේ ඒක හොයාගත්ත එක. මැක්ස්වෙල් කියලා කියන්නේ ඒක හොයාගත්ත එක. හොයාගත්ත එකලා කියනවත් ඉස්සරහට දාලා තමයි තියෙන්නේ. හරි. හොයාගත්ත එකනා කියනවත් ඉස්සරහට දාලා තමයි මේවා සකස් කරලා තියෙන්නේ. එතකොට බලමු අපි ඇම්පියර්ගේ දකුණත් නීතිය. ඇම්පියර්ගේ දකුණත් නීතිය මෙතනදී දකුණු අත අරගෙන මට මේක දැන් මේ හරි අමාරුයි මේ ඔන්ලයින් කරන්න right දකුණු අත අරගෙන මේක අන්තිමට පෙන්නන්නම්කෝ ලයිව් තමයි මේක පෙන්නන්න පුළුවන් හොඳට ලස්සන තමයි දකුණු අත හොඳයි දකුණු අත අරගෙන මම මෙන්න මෙහෙම තියාගන්නවා දකුණු අත අරගෙන මම මෙන්න මෙහෙම හිතන්නකෝ මෙහෙම මොකක් හරි දණ්ඩක් අල්ලගත්තා කියලා මේක තමයි මාපට ඇඟිල්ල
මට ලස්සන මනින්න පුළුවන් නිසා මෙච්චර ලස්සනද නැත්නම් නේද. දැන් මේක ඇවිල්ලා දකුණු අත. දැන් මේ දකුණු අත මෙහෙම තියාගෙන මම මේකෙන් මේ ඉන්න සන්නායකය අල්ලගත්ත කියලා. මේක තමයි සන්නායකය. සන්නායකය අල්ලගත්තාම දැන් මම මෙහෙම මහපටැඟිල්ල උඩු පැත්තට දාලා සන්නායකය අල්ලගත්ත කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මේ හිතන්න දැන් මේ සන්නායකය හරහා කරන්ට් එක යන්නේ උඩ පැත්තට කියලා. සන්නායකය හරහා කරන්ට් එක උඩ පැත්තට යනවා නම් මම මොකද කරන්න ඕන? මහපටැඟිල්ල උඩට හිටින්න අල්ල ගන්නවා. මහපටැඟිල්ල උඩට හිටින්න මේ සන්නායකය අල්ල ගන්නවා. එතකොට මේ ඇඟිලි කැරකෙන පැත්ත තියෙනව නේද? මේ ඇඟිලි කැරකෙන පැත්ත තියෙනව නේද එතකොට? එතකොට මෙන්න මේ ඇඟිලි කැරකෙන පැත්තට තමයි පුතේ ඇඟිලි කැරකෙන පැත්තට තමයි පුතේ චුම්බක ක්ෂේත්‍රය ක්‍රියා කරන්නේ. චුම්බක ක්ෂේත්‍රේ රවුමට මෙන්න මේක වටේටම ක්‍රියා කරනවා. ඉතින් ඔය වගේම හිතන්නකෝ නම් මේ සන්නායකේ උඩින් ඉඳන් පහළට කරන්ට් එක යනවා කියන්නේ. හරි. උඩින් ඉඳන් පහළට කරන්ට් එක යනවා නම් කොහොමද එහෙනම් අපි මේක අල්ල ගන්න ඕන? ඔය මාපටැඟිල්ල පල්ලෙහාට ඉදින්න අල්ල ගන්න ඕන. ඔය මාපටැඟිල්ල පල්ලෙහාට ඉදින්න අල්ල ගන්න ඕන අපි එහෙනම්. හරි. ඒ කියන්නේ මහපටැඟිල්ල පල්ලෙහාට ඉදින්න අල්ල ගන්නවා කියන්නේ මෙන්න මෙහෙම. හරි. එතකොට නැහැ මෙන්න ඇඟිලි ටික පේන්නේ නැහැ. හරි. එතකොට තමයි කරන්ට් එක පල්ලෙහාට යනවා නම් අපි එහෙම අල්ලගන්නේ. දැන් ඇඟිලි රවුම් වෙන්නේ කොහාටද? දැන් ඇඟිලි රවුම් වෙන්නේ මෙහෙන් අස්සටනේ. අපි දැන් ඕක දැන් ඔහම ත්‍රිමාන වඳින්න අමාරුයිනේ. එහෙනම් මෙහෙන් අස්සට නිසා අපි මේ පැත්තට දානවා කතිර. මෙහෙන් අස්සට නිසා මේ පැත්තට දානවා පුතේ මොනවාද? කතිර දානවා. මේ පැත්තෙන් උඩට එනවනේ රවුම් වෙලානේ. එහෙනම් මේ පැත්තට දානවා. මේ කියන්නේ දණ්ඩේ මේ පැත්තට දානවා මොනවාද? තිත් දානවා. එහා පැත්තකත් ඒ වගේ අපිට තිත් කතර වලින් පෙන්නන්න පුළුවන්. දැන් මෙහෙන් උඩට එන්නේ. උඩට එන නිසා තිතක් දාලා රවුම් කරනවා. තිතක් දාලා රවුම් කරනවා. තිතක් දාලා රවුම් කරනවා. උඩට එන නිසා. මෙහෙන් අස්සටනේ යන්නේ. එහෙනම් කතිරයක් දාලා රවුම් කරනවා. කතිරයක් දාලා රවුම් කරනවා right. ඕම් අපිට මේක පෙන්නන්න පුළුවන්. අපි දැන් ටිකක් ඕක මම කියලා දුන්නේ තියරිය හරියටම යන විදිය. අපි අච්චු පොතේ බලමු කොහොමද ඔබට ඒක සටහන් කරලා තියෙන්නේ කියලා. මේ ධාරාවේ චුම්බක බලය ගැන කතා කරලා තියෙන ප්‍රැක්ටිකල් ටික අරමුණ ටික right. මේ ප්‍රැක්ටිකල් ටික ඔයාලා නිකන් කියවන්න කිව්වොත් එහෙම ඔයාලට ටිකක් කියවට කමක් නැහැ පුළුවන් නම් කියවන්න නිකන් කියවගෙන යනකොට නිකන් මොලේ අවුල් වෙගෙන වගේ යනවා මොකවත්ම හිතන්න නැතුව දරුවනේ පාඩුවේ ඉන්න right. මම කියපු දේ නෝට් එක විතරක් කියව ගන්න right. ඇම්පියර්ගේ දකුණන් නීතිය ගැන මම කතා කරන්න යන්නේ. මෙන්න දින ඇම්පියර්ගේ දකුණන් නීතිය දාන විදිහ. දැන් මෙන්න මේකේ පැහැදිලි වෙනවට නේද? දැන් මේ සන්නායකයේ මේ තියෙන සන්නායක ස්වභාවය. සන්නායකයේ මෙහෙම තියෙනකොට මෙන්න සන්නායකයේ මෙහෙම තියෙනවා. මේ සන්නායකයේ දිගේ කරන්ට් එක යන පැත්ත තමයි මේ පෙන්නලා තියෙන්නේ ඉතලයකින්. මේක දිගේ කරන්ට් එක මෙහෙම යනවා. මම නිකන් මොක සම්පූර්ණ කරන්නකො මේ කරන්ට් එක මෙහෙම යනවා නම් මේ කරන්ට් එක යන්න මේ පැත්ත ධන වෙන්න ඕනේ මෙහෙ ඍණ වෙන්න එපානේ. එහෙමනේ කරන්ට් එක යන්නේ එතකොට නේ. කරන්ට් එක යන්නේ. දැන් ඒක රෝම කරන්ට් එක යනකොට දැන් මේක කරන්ට් එක යන පැත්තට මහපටැඟිල්ල එන විදිහට අල්ල ගන්න. දකුණු අතින් මොනවද දකුණු අතින් විනාත් වලින් මේ වැඩේ කරන්න බෑ දකුණු අතින් තමයි කරන්නේ. දාලා අල්ල ගන්න. පුතේ අපි තාපය පාඩම කරා නේද? අරුෂ පොඩ්ඩක් පස්සේ කතා කරන්න. එතකොට මෙන්න මේකේ
මෙන්න මේ පැත්තට කරන්ට් එක යනවා නම් මෙහෙම තියෙද්දි අල්ල ගන්නවා ඊට පස්සේ මෙන්න මේක මෙහාට කරකෙන්නේ. ඒ කියන්නේ ඇඟිලි ටික මෙහෙන් උඩට එනවනේ නේ. එහෙනම් මේ හරිය මොනවද? තියලා රවුන්ඩ් කරනවා right. මම මේක ලස්සනට දාන්නම් right. රවුන්ඩ් 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 right. මේ රවුම තිත් තියනවා. තිත් තියෙන එකේ තේරුම තමයි ටිකක් තියෙන එකේ තේරුම තමයි මේ ඔයාගේ පැත්තට එන්නේ. දණ්ඩට උඩින් ඔයාගේ පැත්තට තමයි මේක එන්නේ. සහ දණ්ඩට යටින් මේක ආපස්සට මෙමනේ කරකෙන්නේ නේ. එහෙනම් මේ දණ්ඩට යටින් කතිර තියෙන්න ඕනි. කතිර ටික දාන්න මම වෙනම පොට් පාටක මේක ගන්න. ඔයාලා පාට ගන්න ඕනේ. ඔයාලට කරන්න ටික සරලව මෙච්චර ලොකුට ඕනෙත් නෑ හරි. මෙච්චර ලොකුට ඕනෙත් නෑ. කතිර වලින් කියන්නේ ඇතුල් පැත්තට කියන එක. තිත් වලින් කියන්නේ උඩ පැත්තට කියන එක. ඕක විමාන වදිනවා නම් මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා කියන එක තමයි අපි වදින්නේ. මෙහෙම ඊතල තමයි දාන්නේ. එහෙම තමයි ඊතල දාන්නේ. ඉතින් ඕක තමයි මේ ඇම්පියර්ගේ දකුණත් නීතිය කියලා කියන්නේ. පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මේක තේරුම් කට්ටිය. පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න මේක තේරුම් කට්ටිය. ඕක තමයි පුතේ ඇම්පියර්ගේ දකුණන් නීතිය. දැන් අර එතන මම දැක්ක තිබ්බා මේ ධාරාව ගලන දිශාවට මහපට ඇඟිල්ල යොමු වන පරිදි දකුණු අතින් සන්නායකය අල්ලා ගතහොත් ඔය කතන්දරේ තමයි මෙන්න මේකේ ලියන්න ඕනේ. මේ කඩේරේ ඕම ඔය කතන්දරේ ලියන්න ඕනි. මේ කඩේරේ මෙන්න මේ කතන්දරේ ලියලා මෙන්න මේ ස්ථීරුවේ හරි මෙන්න මේ ස්ථීරුව මොකද කරන්න ඕන? අර අතක් තියන් ඉන්න රූපය අඳින්න ඕන. අතක් තියන් ඉන්න රූපය අඳින්න ඕන සහ මේකත් සම්පූර්ණ කරගන්න අර දෙකකට දාලා. ඊට පස්සේ තියෙනවා පුතේ මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය කියලා එකක්. ඒකත් පුළුවන් මේකට ඕනනම් ගන්න. මේකෙදි කස්කුරුප්පුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ කිරලෑබ් වලින් හදපු මූඩි ගලවන්න පාවිච්චි කරන උපකරණයක්. කිරලෑබ් වල මූඩි ගලවන්න පාවිච්චි කරන උපකරණයක් කස්කුරුප්පුව කියලා කියන්නේ. ඒ කස්කුරුප්පුව හරිය නිකන් ස්ක්‍රූප්පුවක් වගේ. හරිය නිකන් ස්ක්‍රූප්පුවක් වගේ. ස්ක්‍රූප්පුවේ මොකද වෙන්නේ? ස්ක්‍රූප් වැනේ තද කරන්නේ කොහොමද? අපි ස්ක්‍රූප් වැනේ තද කරන්නේ කොහොමද? තද කරන්න කරකවන පැත්ත මොකද්ද? ගලවන්න තද කරන පැත්ත මොකද්ද? දැන් මෙතන ඔබට පේනවා මේක ස්ක්‍රූ එක බුරුළු කරන්න. මේක බුරුළු කරනවා කියලා කියන්නේ උඩහට තද කරනවා කියන එක උඩට නේද? උඩට ගන්න නම් අපි මේක මෙහාටනේ කරකවන්නේ. හරි? ඒ වගේම මේක අස්සට තද කරනවා නම් අපි ඒක තද කරනවා නම් මෙහාටනේ කරකවන්නේ නේ. ආන් මේ විදිහට ස්ක්‍රූප් යන පැත්ත කරන්ට් එක යන පැත්තට දැම්මොත් අරකවන පැත්තට තමයි චුම්බක ශේෂ්ත්‍රය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි ඒකෙදි කියන්නේ. ඉතින් ඒකත් ලියන්න තියෙන මෙන්න මෙහෙම මෙති සන්නායකයේ ධාරාව ගලන දිශාවට චලනය වනසේ ස්ක්‍රූප් භ්‍රමණය කරන විට මේක දාන්න ඕන නැතත් ධාරාව ගලන දිශාවට චලනය වන විදිහට ස්ක්‍රූප්වක් භ්‍රමණය කරනකොට ස්ක්‍රූප්වක් භ්‍රමණය කරනකොට ඒක නිසා ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයේ බල රේඛා අර කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාවට තමයි යන්නේ. කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාවට තමයි ඒකේ බල රේඛා ටික ගමන් කරන්නේ කියලා මතක තියාගන්න. ඒක තමයි ඔතන ලියන්න. ඒතර එතනදී ඔයාලට පෙන්නලා තියෙනවා. මෙන්න මෙතන පේනවද ඔයාලට? කස්කුරුප්පුව මෙන්න කස්කුරුප්පුව. කස්කුරුප්පුව කියලා කියන්නේ පුතේ මේ පරීක්ෂණාකාරී කියන්නේ මේවා දැන් නම් ඇත්තටම කස්කුරුප්පු නෑ. හරි. කිරලෑබ් හයි කරගන්න පාවිච්චි කරන පොඩි මේ වගේ උපකරණයක්. ඉතින් ස්ක්‍රූප්පුවක් තියෙන ස්ක්‍රූප්පු මේ තුඩක් තමයි තියෙන්නේ කරකවන්න. හරි. එතකොට මේක මෙහාට කරකවනකොට පහළට යනවා. මෙහාට කරකවනකොට උඩට යනවා. ඒ වගේ උඩට පල්ලෙහාට යවා ගන්න අර නේද?
මම හිතනවා මේ මැක්ස්වෙල්ගේ කස්තුරුප්පු නීතියට වඩා ඔයාලට දිශාව හොයාගන්න ලේසි ඇම්පියර්ගේ නීතිය. දකුණු අතින් අල්ලන්නනේ තියෙන්නේ. අපි කොහොමත් පන්තියේදී අපිට පන්ති පටන් ගන්න පුළුවන් පන්ති පටන් ගන්න පුළුවන් වුණ දවසකට අපිට පුළුවන් මේක චුට්ටක් මේ ප්‍රැක්ටිකල් සයිඩ් එක ආයසරයක් කතා කරන්න. මම අතින් කියලා දෙන්න මේක කරන විදිය. මේක ඇත්තටම ප්‍රැක්ටිකල් එක යන්න ඕන එකක්. අතින් තමයි මේක මේ මම දැන් ඔයාලට මම වෙනවද නේ මම අතින් නේද දකුණු අතින් මෙහෙම කරක් කරක මේ තාරික කරක් කරක මේ කියලා දෙනකොට හරි එහෙම තමයි ඒක කරන්නේ. ඊට පස්සේ ඇම්පියර්ගේ දකුණත් නීතිය ගැන කතා කරා මේක ගැන කතා කරා. දැන් අපි ධාරාව ගෙනියන සන්නායකයක් තවත් චුම්බක ශේෂ්ත්‍රයක් අතරමැද්දට තබලා නේද? තබලා බලමු. දැන් ඒ කියන්නේ මෙන්න මේ කරන්ට් එක ගෙනියන සන්නායකය ගැන කතා කරනකොට ඒකේ චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. හරි. දැන් මේ මෙතන මේ පුංචි දෙයක් මම මතක් කරලා දෙන චූටි කාලේ කතා කරපු දෙයක්. මම ඒක චුම්බක දෙකක් එකට ලං කරාම මොකද වෙන්නේ? හරි. චුම්බක දෙකක් එකට ලං කරාම මොකද වෙන්නේ කියලා බලමු. හරි. චුම්බක දෙකක් එකට ලං කරාම මොකද වෙන්නේ කියලා බලන්න අපි යන්නේ. ඒක චූටි කාලේ කතා කරලා තිනවා අපි. මේ සජාතීය චුම්බක ද්‍රව විකර්ෂණය වෙයි. විජාතීය චුම්බක ද්‍රව ආකර්ෂණය වෙයි. මතකද දන්නේ නැවරයි. එතකොට දැන් මෙතන මෙයා ඇවිදින් සග්‍රය මෙයා ඇවිදින් ඉන්නග්‍රය මේ දෙන්න ලං කරොත් මෙයාලා විජාතීය ජාති දෙකක එහෙනම් මෙයාලා මොකද වෙන්නේ? මෙයාලා මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවා. හරි. මෙයාලා මොකද වෙන්නේ? ආකර්ෂණය වෙයි. එතකොට මෙතන මේක බලන්න. මෙයා එන්නග්‍රයක් මෙයාත් එන්නග්‍රයක්. එන්නග්‍ර දෙකක්. එන්නග්‍ර දෙකක් මොකද වෙන්නේ? විජාතීයයි සජාතීයයි. සජාතීය චුම්බක ද්‍රව මොකද වෙන්නේ පුතේ? විකර්ෂණය වෙනවා. ඉනුයි ලං කරාම මොකද වෙන්නේ? විකර්ෂණය වෙනවා. එතකොට ඒක නිකන් නේද? එකම ජාතියේ නේද? එකම බිස්නස් කරන දෙගොල්ලක් ඉන්නවා එකම ඒරියා එකකින්. හරි. එකම බිස්නස් කරන දෙගොල්ලක්. දැන් ඒ දෙන්නට මොකද වෙන්නේ? එතකොට එකම බිස්නස් කරනවා නම් දෙන්නම දෙන්නත් වලියක් ඇතිවනේ දෙන්න නේද? එක්ක උන් දෙන්න ගන්න ඕන. එක්ක උන් දෙන්න සහයෝගයෙන් බිස්නස් එක කරන් යන්න. ඔයා කවුද මගේ ඒරියා එකේ බිස්නස් කරන්න යනම් මනම් කියලා නේද? එහෙම ඒ දෙකොල්ලෝ එහෙම ගහ ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දෙකොල්ලෝ හරි කමක් නැහැ. එහෙනම් ඔයත් මේ පැත්ත කරන මමත් මේ පැත්ත කරන කියලා සහයෝගයෙන් බිස්නස් එක කරන් යන්න ඕන. අන්න ඒ වගේ දෙයක් චුම්බක දෙකක් කියලා කියන අන්න ඒ වගේ චුම්බක දෙකක් ලං කරනකොට එක්කෝ ආකර්ෂණය වෙන්න ඕනේ. එක්කෝ මොකද වෙන්න ඕනේ? විකර්ෂණය වෙන්න ඕනේ. දැන් ඒක ඔළුවේ තියෙනවනේ. චුම්බක දෙකක් ලං කරනකොට එක්කෝ ආකර්ෂණය වෙන්න ඕනේ එක්කෝ විකර්ෂණය වෙන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේ දෙක පාඩමේ ඉස්සරහට යන්නේ කියලා. ඔන්න දැන් එන්නම් ඔයාලගේ ඔළුවේ තියෙන මොකක්ද? චුම්බක දෙකක් ලං කරනකොට එක්කෝ ආකර්ෂණය වෙන්න ඕන. ආකර්ෂණය වෙන්න නම් මොනවද වෙන්න ඕන? විජාතීය චුම්බක ද්‍රව්‍ය. ජාති දෙකක් සෙට් වුණාම තමයි ආකර්ෂණය වෙන්නේ. ඒතර විකර්ෂණයක් වෙන්නේ කොයි වගේ අවස්ථාවකද? විකර්ෂණයක් වෙන්නේ එකම ජාතියේ කට්ටිය එකතු වුණොත් තමයි විකර්ෂණය වෙන්නේ. දැන් අපි බලමු ආයතනයක් මේ ඉස්සරහට. දැන් ඔන්න බලන්න. චුම්බක ක්ෂේත්‍රයක් තුල තබා ඇති ධාරාවගෙන යන සන්නායකයක් මත බලය. මෙන්න මේ ෆොටෝ එක මම දාගන්නම් මෙතනට ඊළඟ කාරණාව කියලා. දැන් මෙතනින් එහාට හොඳට අහගන්න. හරි. හොඳට අහගන්න. හරි. උපරිම හොඳට මේ ටික අහගන්න පුතේ. මෙතනින් එහාට තමයි චුට්ටක් තේරුම් ගන්න අපහසු දේවල් තියෙනවා. කට්ටිය ඉස්සෙල්ලා මට කියන මං කියන කොතර ඇහෙනව නේද කියලා? ඇහෙන කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න පුතේ. ඇහෙන කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න රයිට් කරලා ඔන්න ඇහෙනවා. ඔන්න දැන් මම කරන වැඩේ බලන්න.
දැන් ඔබට මේ රූපේ මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා දෙන්නම්. මේ රූපේ වාට පේනවද? මෙන්න මෙතන සර්කිට් එකක් තියෙනවා. ඒ සර්කිට් එකට මෙහෙම හයි කරලා දුන්නා. මෙන්න මේක ගිහිල්ලා මෙන්න මෙතනින් මේ කොපර් රොඩ් එකක කොපර් දණ්ඩක් තියෙනවා. කොපර් වලින් කොපර් දණ්ඩක් තියෙනවා. මේ දණ්ඩට සෙට් කරලා දණ්ඩ දිගේ ඊට දණ්ඩ මේ කෙලවර මෙහෙට සෙට් කරලා මේ වගේ ප්‍රතිරෝධයක් කරා මෙන්න මේ නේද? බැටරිය ඍණාත්මකයට සම්බන්ධ කරලා තියෙනවා. දැන් ඔන්න මම මොකද කරන්නේ? මෙන්න මේ ස්විච් එක ඔන් කරනවා. ස්විච් එක ඔන් කරාම ඔය AB දණ්ඩ දිගේ කරන්ට් එකක් ගලන්න පටන් ගන්නවානේ. මේක ධනාත්‍රේනේ. ධනාත්‍ර දිගේ කරන්ට් එක මෙහෙම ධනාත්‍රයෙන් පටන් ගන්න කරන්ට් එක මෙහෙම ගිහිල්ලා ඔය B අග්‍රයෙන් තමයි කරන්ට් එක නේද? මේකට සිස්ටම් එකට එන්නේ. ඔන්න B අග්‍රයෙන් එන කරන්ට් එක මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මේක දිගේ මෙහෙම යනවා. දැන් ඔන්න ඔය AB කියන දණ්ඩ දිගේ කරන්ට් එක යනවා. AB කියන දණ්ඩ දිගේ කරන්ට් එක යනවා. අපි දැන් මෙච්චර වෙලා කතා කරා සන්නායකයක් දිගේ කරන්ට් එක යනකොට මොකද වෙන්නේ? ඒ සන්නායකයේ චුම්බකයක් වෙනවා කියලා කිව්වා. බලන්න ප්‍රේස් එකේ ඒ සන්නායකයේ චුම්බකයක් වෙනවා. චුම්බකයක් වෙනවා නම් චුම්බක ක්ෂේත්‍රයකුත් ඇති වෙනවනේ. ඒ සන්නායකයේ වටේට චුම්බක බල රේඛා ඇති වෙනවනේ. දැන් ඕනනම් අපිට බල රේඛා ඇති වෙන පැත්ත හොයා ගන්නත් පුළුවන්. දැන් මම මෙතනින් අතින් පෙන්නුවට වලට පේන්නේ නැහැ. දැන් මේකෙදි දකුණු අත අරගෙන මෙන්න මෙහෙම තියලා නේද? මාමට ඇගිල්ල මේ පැත්තට ඉන්න තියලා මෙහෙම අල්ල ගන්න පුළුවන් නේ. දැන් එතකොට ඔබට පේනවා මේකෙදි ඇතිවෙන කරන්ට් එක නේද? මෙන්න මෙහෙන් කරන්ට් එක නිසා ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රය මෙහෙන් අස්සට යනවා. මෙහෙන් එළියට එනවා. ඒ කියන්නේ මෙන්න මේ අතර තමයි චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ. මෙහෙන් ඇවිල්ලා මෙහෙන් ඇතුළට මෙහෙම තමයි චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන්නේ. ඒක පැහැදිලිද? චුම්බක ක්ෂේත්‍රය ඇති වෙන පැත්ත. දැන් මම රවුන්ඩ් දෙකක් දාලා පෙන්නවුවා. අතරින් කතරයක් දාලා පෙන්නවුවා. කොට දැන් යා චුම්බකයක් වුණා කියලා තියෙනවා ඔය. දැන් ඔය චුම්බකයේ තියලා තියෙන්නේ තවත් මේ වගේ U චුම්බකයක් මැද්දේනේ පුතා. මේ දණ්ඩ තියලා තියෙන්නේ තවත් මේ වගේ U චුම්බකයක් මැද්දේ. දැන් බලන්න කේස් එක නේ. දැන් මෙතන තව U චුම්බකයකුත් තියෙනවා. දැන් මේකෙදි මොකද වෙන්නේ? දැන් මේ එළියෙන් තියෙන චුම්බකය තියෙනවානේ. දෙයිනේ ඒකෙනුත් චුම්බක ශේෂ්ඨයක් ඇති වෙනවා නේද? ඒකෙදි මොකද්ද තියෙන චුම්බක ශේෂ්ඨේ? ඉන්නවල ඉඳන් මෙහාට චුම්බක ශේෂ්ඨනේ. මෙහි ඉඳන් මෙහාට චුම්බක බලකමක් තියෙනවානේ. චුම්බක ශේෂ්ඨ මෙහි ඉඳන් මෙහාට හරි. මෙහි ඉඳන් මෙහාට නේද? චුම්බක ශේෂ්ඨයක් ඇති වෙනවා නේද? දැන් ඒක ඇවිල්ලා ස්ථිර චුම්බක ශේෂ්ඨයක්. ඒක තියෙනවා. අතනින් අරයට කරන්ට් එක දුන්නත් එකයි නැතත් එකයි මේ චුම්බක ශේෂ්ඨ කොහොමද මෙතන තියෙනවා. දැන් මේ චුම්බක ශේෂ්ඨ තියෙනවා. ඒ කියන්නේ මේක මේ පැත්තේ සාමාන්‍යයෙන් බිස්නස් කරන එක්කෙනෙක් ඉන්නවා. හරි. අපි හිතමු මා කඳුරේ මදුෂ්. හරි. දන්නවනේ නේද? මා කඳුරේ පැත්තේ ඉන්න එක්කනා තමයි මා කඳුරේ මදුෂ් කියලා කියන්නේ. හරි. අදින්න මොර ගහවල නේද? අවිෂ්ක වගේ තමයි. දැන් එයා මේ පැත්තේ ලස්සනට එයාගේ බිස්නස් එක කරගෙන ඉන්නකොට මෙන්න පිටින් ආපු එකේ ඌත් ඇවිල්ලා වෙන නේද? ඌ ඒ පළාතේම බිස්නස් එකක් කරන්න පටන් ගන්නවා. සමහරවිට අපි අරකම කරන්න යනවා. අර බිස්නස් එකම කරන්න යනවා. දැන් එකම පළාතේ දැන්සි දෙකක් ඇවිල්ලා මොකක් හරි වැඩක් කරන්න යනකොට එතන මොකද්ද ඇති වෙන්නේ? මම අර ඉස්සෙල්ලා කිව්වා එක්කෝ මුන් දෙගොල්ල ගහ ගන්න ඕන. එක්කෝ මුන් දෙගොල්ලෝ හරි කමන්නේ අවත් මගේ බොක්කක් නේ නම් අපි දෙන්නම් එකට මොකද කරමු කියලා නේද? එකතු වෙලා කරන්න ඕන. ඒ කියන්නේ මෙතන චුම්බක ශේෂ්ත්‍ර දෙකක් එකට හැප්පෙනවා. පැහැදිලිද මම මේ කිව්ව කතාව?
මෙතන චුම්බක ශේෂ්ත්‍ර දෙකක් එකට හැප්පෙනවා කියන කතාව පැහැදිලිද පුතේ? hands up එකක් දෙන්න මම මේ කිව්වක පැහැදිලි කට්ටිය. මේ සීන් එකේ අතන ස්විච් එක ඔන් කරපු ගමන් මෙතන චුම්බක ශේෂ්ත්‍ර දෙකක් එකට හැප්පෙනවා කියන එක තීරුම් ගන්න කට්ටිය hands up එකක් දෙන්න. right. චුම්බක ශේෂ්ත්‍ර දෙකක් එකට හැප්පෙනවා. එකට හැප්පෙනවා නම් මම ඉස්සලා ඊට චුට්ටකට කලින් කිව්වා චුම්බක ශේෂ්ත්‍ර දෙකක් එකට හැප්පෙනවා නම් මොකද්ද වෙන්න ඕන? එක්ක උන් දෙකොල්ලෝ ගහ ගන්න ඕන, මරා ගන්න ඕන. එහෙම නැත්නම් උන් දෙකොල්ලෝ එකට එකතු වෙලා හිටියට වඩා වැඩිපුර බිස්නස් එක කරන් යන්න ඕන. මේ ඊපෙරේදා මේ කදන් ටික මනුස්ස කන්න ගියා. එතකොට මෙතන ශේෂ්ත්‍ර දෙකක් ඇති වෙනවා කියන එක තේරෙනවා දෙගොල්ලක් නේද මම ඉඳි හිටියේ පහුගිය දවස්වල නේද එහෙම කොහොම සිද්ධියකට නේද සිද්ධ වෙච්ච නේද මේ අනුතරක් නිසා වෙච්ච මිනිමරුමක් නිසා හිරගත වෙලා හිටපු එක්කෙනෙකුට සභාපතිකමක් එීමක් හම්බුණා නම් ගම් දන්න නැති වල සමාජයට නේද නිවාස අධිකාරියේ සභාපතිකම හම්බුණා මට ඉතින් ඒකත් ඒ වගේ අවස්ථාවක් තමයි ඒකෙදී සිල්වා සහ ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර කියන දෙන්නා මේ මේ පැත්තේ තැඹිලි බිස්නස් තමයි කරලා තියෙන්නේ. තැඹිලි තමයි විකුණලා දෙන්නේ. තැඹිලි විකුණලා අතර දෙන්නේ කර තමයි සිද්ධිය වෙලා අවසානයේ නේද? ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඔයාලා දන්නවද නැහැ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියන එක්කනගේ තාත්තා නේද? එයා සහ ගෝවින්ද සිල්වා අතර ඇතිවෙච්ච නේද? චුම්බක ශේෂ්ත්‍ර අතර ප්‍රශ්නයක් නිසා තමයි දෙන්නගෙන් එක්කෙනෙක් මොකද උනේ? පරලෝක ගියා නේද? ඒකට ගෝවින්ද සිල්වා කියන කෙනා සැකපිට හිලමාන ඉඳ බාරට අරගෙන ඊට පස්සේ සාක්ෂි වලින් මෙහෙම වෙලා ඔමනි මරණ දඬුවමේ නියම වෙලා තමයි හිටියේ නේද මනුෂ්‍ය ඝාතනයකට ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ පස්සේ ඉතින් බලන්න නේද වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක් තනතුරු දීම ඊක් ගතියක් කියලා නේද මාර්ග ගතියක් කියලා කොහොම හරි තනතුරුත් හම්බුනා හරි අපි අදාළනේ මම කියන්න හැදුවේ මෙතන චුම්බක ශේෂ්ත්‍ර දෙකට ගැටෙනවා right දැන් බලමු මේ ගැටීමේදී මොකද වෙන්නේ කියලා. මේ ගැටීමේදී මොකද වෙන්නේ කියලා බලමු. මේක මේ ගැටීමේදී මේක එක පැත්තකට චලනය වෙන්න පටන් ගන්නවා. මේ දණ්ඩ තියෙනවනේ. මේ දණ්ඩ එක පැත්තකට චලනය වෙන්න පටන් ගන්නවා. කොහටද ඇත්තට මේක චලනය වෙන්නේ? මේ දණ්ඩ අතනින් ස්විච් එක ඔන් කරපු ගමන් උඩට උඩහට යන්න පටන් ගන්නවා. උඩහට මේ චලනය වෙන්න වගේ පටන් ගන්නවා. උඩහට චලනය වෙන්න වගේ පටන් ගන්නවා. ස්විච් එක ඕෆ් කරාම ආයෙසරයක් මේක නිශ්චල වෙනවා. ඉතින් මේක මට ප්‍රැක්ටිකල් එක මම පෙන්නන්නම් තවටිකදී. එතකොට ස්විච් එක ඔන් කරාම මේ AB දණ්ඩ උඩට ඉස්සෙන්න පටන් ගන්නවා. ස්විච් එක ඔෆ් කරාම ආයෙ ඩොකස් කරලා පාත් වෙනවා. ස්විච් එක ඔන් කරාම උඩට ඉස්සෙනවා ආයෙ ඩොකස් කරලා පාත් වෙනවා. මොනෝම ඉස්සෙන්න සහ පාත් වෙන්න පටන් ගන්නවා මේක. දැන් ඕක තමයි අපේ තියරිය. දැන් අපි බලමු ඕක කොහොමද මෙතනට නේද? මේකෙදි හට ගන්නා බලයක් හට ගන්නවනේ. කියන්නේ බලයක් ඇති වෙනවනේ. එක පැත්තකට බලයක් ආකර්ෂණයක් හෝ විකර්ෂණයක් ඇති වෙනවා. ආකර්ෂණයක් හෝ විකර්ෂණයක් ඇති වෙලා හරි. ඒකෙදි ඒ ආකර්ෂණය හෝ විකර්ෂණය වෙන බලය කොයි පැත්තටද ඇති වෙන්නේ කියලා හොයන්න තියෙනවා පුතේ ක්‍රමයක්. ඒකට තමයි අපි ළඟට යන්න හදන්නේ. හරි මම පොඩි වැඩක් දෙන්නම් දැනට. ඔයා දැනට මෙන්න මේ රූපේ ටක් ගාලා ඇඳ ගන්න. කටුවට ඇඳට කමන්නේ ටිකක් පැහැදිලිව අපිට චුට්ටක් ලකුණු කරන්න තියෙනවා.
පොඩ්ඩක් ලකුණු කරන්න තියෙන නිසා මේ මං හිතන්නේ දල වශයෙන් මේක ඇඳ ගන්න ඇති. ඇඳනේ දරු මේක ඇඳගත්ත කට්ටිය හෑන්ඩ්ස් අප් එකක් දෙන්න. සර් මේක අදින්නේ කොහොමද කියලා අහන්න එපා. ඒ කියන්නේ මෙහෙමයි. දල වශයෙන් ඇඳ ගන්න තිබුණා. ළඟ හිටියනම් මම මේක අදින්න කියලා දෙනවා. මේක ත්‍රිමානව අදින්න පුළුවන්. හරි. ත්‍රිමාන ක්‍රමයෙන් අදින්න පුළුවන්. මේ වකුරු දෙකක් නිර්මාණය කරගෙන. හරි. දැන් මේකෙදි ඒ බලය ඇති වෙන දිශාව හොයන්න අපිට නියමයක් තියෙනවා. ඒ නියමය ඉදිරිපත් කරේ ෆ්ලෙමින් කියන එකන. හරි. ෆ්ලෙමින් කියන එකන ඉදිරිපත් කරන නිසා ෆ්ලෙමින්ගේ කියලා එයාලා ඉස්සරහට එනවා. සහ එයා ඒක වම් මත පාවිච්චි කරලා තමයි ඉදිරිපත් කරේ. වම් මතෙන්. ඒක නිසා අපි ඒකට කියනවා මොකද්ද? ෆ්ලෙමින්ගේ වමත් නියමය කියලා. අපි කියනවා ඒකට මොකද්ද? ෆ්ලෙමින්ගේ වමත් නියමය කියලා කියනවා. ෆ්ලෙමින්ගේ වමත් නියමය කොට ඔන්න වමත් නියමය. මේ නියමය ඔබ පාඩම් කරගන්න ඕනේ. ඔන්න මොකද්ද කියන්නේ? මම මේක ගන්නම් දැන්. ඉස්සෙල්ලාම දැන් වමත් නියමය ගැන කියලා දෙන්න ඕන නිසා මම මේක ගන්නම්. වම් මත අරගෙන මොනවත් ඔබගේ වම් මත ගන්නත් නේද? වම් මතෙන් ගන්න පුළුවන් වම් මත අපි මේ දකුණු අතට ලියන්නේ නැහැ. වම් මත අරගෙන හරි මහපට ඇඟිල්ල මේ තියෙන මහපට ඇඟිල්ල හරි මහපට ඇඟිල්ල දබර ඇඟිල්ල මේ තියෙන දබර ඇඟිල්ල හරි ඒ වගේම මේ තියෙන මැද ඇඟිල්ල තියෙනව නේද? මැද ඇඟිල්ල මෙන්න මෙහෙම එකිනෙකට ලම්බකව තියාගන්න. මේක ඇවිල්ලා මේක මෙහෙම මෙහෙම ලම්බකව තමයි තියලා තියෙන්නේ. මෙහෙම මෙහෙම තියෙන්නේ. මෙහෙම තියාගන්න right. එකිනෙකට ලම්බකව තියාගන්න. ඔයාලත් තියාගන්න එහෙම right. එක මුලින්ම මෙන්න මෙහෙම. මම සාමාන්‍ය ලස්සන ක්‍රමයක් කියලා දෙනවා. මේ ක්‍රමයේ කියලා දෙන්න මෙහෙම. මුලින්ම අර අපි නියමයි කියලා දාන්නේ. නියමයි කියලා කියන්න නේද? මහපට කිල්ල සන්නේ. හරි. ඊට පස්සේ අපි අර පොඩි කාලේ වෙඩි තියන්න වගේ නේද? වක්වක් හදාගන්න දබර ඇඟිල්ල දික් කරලා. හරි. පොඩි තුවක්කුවක් හදාගන්න දබර ඇඟිල්ල දික් කරලා. ආ දැන් මේ දෙක අතර ඕනේ අංශ 90යි නේද? හරි. ඊට පස්සේ හරි. මේ දෙක එහෙම තියෙද්දි හරි. මේ දෙක එහෙම තියෙද්දි හරි. හරි. මේකත් ඔයාලා මෙන්න මේ මැද ඇඟිල්ල මෙන්න මෙහෙම මේ විදිහට මේක ලස්සනට අත හදා ගන්න ඕනේ. අත හදා ගන්න ඕනේ මෙන්න මේ. අත හදාගෙන
හරි මේකේ මේ දබර ඇඟිල්ල තියෙනවනේ දබර ඇඟිල්ල මේ චුම්බක ශේෂ්ත්‍ර දිශාවට මෙන්න මේක නේද මේක මහපට ඇඟිල්ල හරි හරි ඔයාලා ඇඟිලි ටික දන්නවද කියලා මම හිතනවා මේක මහපට ඇඟිල්ලනේ මේක තමයි දඹර ඇඟිල්ල මේක තමයි මැද ඇඟිල්ල හොඳද දඹර ඇඟිල්ල යොමු කරනවා පුතේ මේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවට චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව කියලා කියන්නේ හැම වෙලෙම අපි n වල ඉඳලා s පැත්තට තමයි මෙන්න මේ දඹර ඇඟිල්ල යොමු කරන්නේ n වල ඉඳන් s පැත්තට පොයින්ට් වෙන විදිහට මෙන්න මේ දඹර ඇඟිල්ල යොමු කරනවා එතකොට මැදකිල්ල යොමු කරනවා ධාරාවේ දිශාවට. මෙහෙ ඉඳන් මෙහාට කරන්ට් එක යනවා කියලා නේද? මැදකිල්ලෙන් පෙන්නන්නේ ධාරාවේ දිශාව. හරි? ධාරාවේ දිශාවට තමයි යොමු කරන්නේ. අපි සාමාන්‍යයෙන් මේ හරි? එතකොට මේක දානවා ධාරාවේ දිශාව. මේක දානවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. එහෙම යොමු කරාම નિરાයාසයෙන් අපිට එනවනේ මේ මාපටැංගිල්ල දිශාව. ඒ මාපටැංගිල්ල දිශාවට තමයි පුතේ මොකද වෙන්නේ? ඒ චලනය වන දිශාව එන්නේ මේක චලනය වන දිශාව වෙන්නේ එතකොට මෙන්න මේක චලනය වන දිශාව වෙන්නේ මෙන්න මේකෙන් ඕක මතක තියාගන්න තියෙනවා පුතේ ක්‍රමයක් චලනය වන දිශාව චුම්බක ක්ෂේත්‍රය ගලන ධාරාව කියන තුන තමයි මේ ඇඟිලි තුනට පිළිවෙලින් එන්නේ. හරි. ඒතර ඕක මතක තියාගන්න තියෙන ක්‍රමය තමයි චලනය වෙන දිශාව කියන එකෙන් චා. හරිද? චුම්බක ක්ෂේත්‍රය කියන එකෙන් චූ. ධාරාව කියන එකෙන් දා. හරි. එහෙනම් මොකක්ද මතක තියාගන්න ක්‍රමේ චා චූදා චා චූදා චා චූදා නේද? අවශ්‍ය නම් ඉතින් ඔය ඡායන්නට මොකක් හරි ඡායෙන් එන නමක් දාගත්තට කමක් නැහැ. හරි. මේ එහෙම නැත්නම් මෙහෙමත් ඕක කියන්න පුළුවන්. චලනය වෙන දිශාව නැත්නම් බලයේ දිශාවනේ. ඒක ඕනනම් බා චූදා කියලා කියන්නත් පුළුවන්. හරි. බල්ලා චූදා يعني මොකක් හරි කියලා මතක තියාගන්න. ඒතර චා චූදා කියලා මතක තියාගන්න පුළුවන් මේක. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා ඕක තුන මතක තියාගන්න. පිළිවෙලට මතක තියාගන්න. ඔය චලනය වෙන දිශාවට අපි සාමාන්‍යයෙන් බලයනේ බලයට අපි කියන්නේ F කියලානේ නේද F නේ ෆෝර්ස් නේ බලය කියලා කියන්නේ සාමාන්‍යයෙන් චුම්බක ක්ෂේත්‍රයට අපි කියන්නේ B මේ B කියන අකුර තමයි සාමාන්‍යයෙන් ඔයාලා A level පන්තියේ කැම්පස් යනකල්ම ඔයාලට B කියන අකුර තමයි චුම්බක ක්ෂේත්‍රයක් කියන තැනක් આવුත් හම්බෙන්නේ B තමයි චුම්බක ක්ෂේත්‍රය පාවිච්චි කරන අකුර ඒ වගේම ධාරාව ඇවිල්ලා I හරි ඔන්න මේක එතකොට එහෙම ගත්තොත් එහෙම FBI කියලා මතක තියාගන්නත් පුළුවන්. FBI කියලා මේක මතක තියාගන්නත් පුළුවන්. හරිද පුතේ? FBI කියලා මේක මතක තියාගන්නත් පුළුවන් කමක් තියෙනවා ඔයාලට. ඒතර ඔන්න ওই විදිහට තමයි ඔකේ දිශාව හොයාගන්න. දැන් ඕක අපි දාමුද මෙන්න මේකට. දැන් මම ඔබට කියවනේ මේක අඳගන්න කියලා. දැන් මම කිව්වා ඔයාලට මේක අඳගන්න කියලා. දැන් මම මේක ඇඳපු එකට නේද අපි දැන් ඔන්න මේ අර නියමය දාලා ෆ්ලිමින්ගේ මමත් නේ මොකද මම ඉන්නේ කරන්නේ ඒක නිසා මමත් මේ කියලා කියන්නේ මම නිවෙදලා අපි හොයමු කොහාටද නම් මේක චලනය වෙන්නේ කියලා හරි එතකොට ඔන්න මම දැන් මුලින්ම ධාරාව යන පැත්ත දානවා මේක ඔන් කරාම ඔන්න ධාරාව යන්න පටන් ගන්නවා මෙන්න මෙතන ධනාග්‍රේ ධනාග්‍රේ දැන් ධාරාව මෙහාට යන්න පටන් ගන්නවා මෙහෙම ධාරාව ගිහිල්ලා මෙහි ඉඳන් මෙහාට තමයි ධාරාව යන්නේ ඔන්න I යන පැත්ත දැන් චුම්බක ක්ෂේත්‍රය කොහාටද තියෙන්නේ පුතේ
චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන්නේ n වල ඉඳලා s වලට නොවේ. මෙන්න චුම්බක ශේෂ්ත්‍රයේ පැත්ත. දැන් ඔය දෙක දිහා බලාගෙන අන්න දැන් අපි අපේ අත හදා අපි වම් අත යොමු කරන්න ඕනේ B. ඒ කියන්නේ ඔයාට ඔයාගේ අත හරි වම් අත මෙන්න මෙහෙම දාගන්න පුළුවන් නේද? මෙහෙම දාගත්තාම මෙන්න මෙහෙම හදාගත්තාම මේක බැලන්ස් නේද? බලන්න මෙහෙම හදාගත්තාම ඔයාගේ වම් අත බැරිද මෙහෙම හදාගන්න කියලා බලන්න. එතකොට අපි මෙයානේ F කියලා කිව්වේ. අපිට අපි F තමයි හොයන්න යන්නේ. B ඇවිල්ලා මෙයානේ. B නිසා මම B මේ පැත්තට පොයින්ට් කරනවා මේ. B මේ පැත්තට පොයින්ට් කරනවා. I කියලා කියන්නේ දැන් මේ දණ්ඩ මෙහෙ ඉඳන් මෙහාට තියෙන්නේ. ඒතර මෙන්න මේක තමයි I. ඒ කියන්නේ මේ පැත්තට ධාරාව එන්නේ. ඔන්න ඔහම B සහ I මේ පැත්තට පොයින්ට් කරලා හදාගත්තාම B සහ I මේ පැත්තට පොයින්ට් කරලා හදාගත්තම හොඳට බලා ගන්න. මේවා හොඳට තේරුම් ගන්න. ඔන්න පුතේ එහෙනම් උඩ පැත්තට නේද බලය තියෙන්නේ. මහා පටංගිල්ල යොමු වෙන්නේ උඩ පැත්තටනේ. ආන් එහෙනම් උඩ පැත්තට තමයි මේක චලනය වෙන්නේ කියන. මම ඔයාලට අර ඉස්සෙල්ලා කතා කරද්දී කිව්වනේ දැන් මේක උඩහට යනවා වගේ පේනවා කියලා. මේක උඩ පැත්තට පොඩ්ඩක් ඇදෙනවා වගේ පේනවා. හරි. ඒක එක පාට ඇදෙනවා උඩ පැත්තට ඇදෙනවා. අපිට මොකුත් බලයක් ඉස්සෙන එකක් ඒ කියන්නේ අපිට අදින්න බලය වෙන්නේ නැහැ. නමුත් ඇදෙනවා පේනවා. ඔන්න ඕක තමයි ට්‍රේනින්ග්ගේ වමත් නීතිය දාන්න තියෙන තැන් කීපයක් මම දැනක් කොහොමද කියලා දෙන්න. මේක පැහැදිලි කට්ටිය පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න බලන්න. මේක පැහැදිලි කට්ටිය පොඩි හෑන්ඩ්ස් අප් එකක් දෙන්න. ඔබ මේ නියමේ කටපාඩම් කරගන්න. නියමේ විභාගයට අහනවා. හරි. නියමේ කටපාඩම් කරගන්න ඕන. කටපාඩම් කරගත්තට පස්සේ FBI කියලා නියමයට දාලා ඇඟිලි ටික කටපාඩම් කරගන්න ඕන. ඊට පස්සේ FBI දාලා මේ වගේ ගණන් ටිකක් හදාගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. මම හිතන්නේ ඒකේ හදපු ගණන් ටිකක් මේකට දාලා තිනවා රයිට් හරි. එතන මෙන්න මේකෙදි පොඩ්ඩක් මේකෙදි කීවා ගියම් බලන්න. මේ විදිහට මේ ඇති වෙන බලය තියෙනවානේ. හැදෙන බලය තියෙනවානේ. ඒ බලයේ විශාලත්වය ගලන ධාරාවේ ප්‍රමාණයට සන්නායකයේ දිගට හරි චුම්බක ශේෂ්ත්‍රයට හරි අනුව වෙනස් වෙනවා right. එතන මෙන්න මේක තමයි ෆ්ලෙමින්ගේ වමත් නීතිය. මොකද්ද? වම් අතේ මහ පටැඟිල්ල දඹරැඟිල්ල හා මැදකිල්ල එකිනෙකට ලම්බකව තබාගෙන දඹරැඟිල්ල චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවටත් මැදකිල්ල ධාරාවේ දිශාවටත් යොමු කළ විට මහ පටැඟිල්ල යොමු වෙන දිශාවෙන් සන්නායකයේ චලනය වන දිශාව ලැබේ කියලා එක කටපාඩම් කරගන්න ඕනේ. එතකොට මේකෙදි අපි ඇත්තට මෙතන මොකද්ද මේ කරේ පුතේ? අපි මෙතන ඇත්තටම කරේ කරන්ට් එකක් යවලා බලයක් හදාගත්ත එකක්. අපි මෙතනදී මොකද්ද කරේ? කරන්ට් එකක් යවලා බලයක් හදා ගැනීමක් තමයි කරේ. කරන්ට් එකක් යවලා බලයක් හදාගත්තා. ඕක පාවිච්චි වෙන උපකරණ කීපයක් නම් කරමු බලන්න. මෝටරේදී මොකද්ද වෙන්නේ? අපි කරන්ට් එක දීලා මෝටරේ කරකව ගන්නවා. ශබ්ද විකාශකේ ස්පීකරේ මොකද වෙන්නේ? අපි කරන්ට් එකක් දීලා ස්පීකරේ තියෙන අර මේ පටලේ කම්පණය කරව ගන්නවා තමයි අපි ඉතින්දී මේ හඬක් නිපදවන්නේ. රයිට්? ඒ වගේම ගැල්වනෝමීටරේදී මොකද වෙන්නේ? කරන්ට් එක දීලා ගැල්වනෝමීටරේ කට්ට එහාට මෙහාට කරගන්නවා. වෝල්ට් මීටරේදී මොකද කරන්නේ? කරන්ට් එක දීලා කරන්ට් එක දුන්නාම තමයි කට්ට එහාට මෙහාට වෙන්නේ. හැම වෙලේම කරන්ට් එකක් යවලා චලනයක් කරගන්න අවස්ථාව. මෙන්න මේක තමයි අපි පාවිච්චි කරන මූලධර්ම right. ඒකෝර මෙන්න මෙතනදී මේ ස්ථනයේදී මෙන්න මේ පළවෙනි අවස්ථාව වෙන්න ඕන මොකද්ද? විද්‍යුත් ධාරාව හරි විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය මොකද වෙන්නේ? චුම්බක ශක්තිය තමයි හැදෙන්නේ. විද්‍යුත් ශක්තිය චුම්බක කියන්නේ අතන මොකක්ද? චාලක ශක්තියක්. බලය කියලා කියන්නේ චාලක ශක්තියක් නේ. විද්‍යුත් ශක්තියකින් නේද? බලයක් හදාගන්න ඉකරගන්න අවස්ථාවක් තමයි ඒක. ඒතකොට දැන් ඒකට අදාළ අපිට තියෙනවා පුතේ විදුලි මෝටරේ කොහොමද වෙන්නේ වැඩ කරන්නේ කියලා කතා කරන්න. මම ඒක දැන් පටන් ගන්න යන්නේ නැහැ. මම ඒකට මේ
චුපතේ දින අරකට පොඩි උදාහරණ නෙමෙයි. ගණන් ටිකක් ගණන් කියන්නේ විශාල ටිකක් හොයන්න තියෙනවා කීපයක්. අපි ඒකේ දිශාවල ටික හොයමු බලන්න පොඩ්ඩක්. මේ ඉතුරු පොඩි විලා වෙරයි. මේ අර නීතිය ගැන තමයි තියෙනවා. මෙන්න මේ තියෙන මේ අභ්‍යාස. ඔන්න මේ අභ්‍යාස ඔබ මගෙත් එක්ක කරන්න බලන්න ඕන. පහත දැක්වෙන එක් මේව බහුවන වලට ඉන්න පුළුවන් ඈ. මෙහෙම දැබුවාම සන්නායකය තුලින් ධාරාව ගලන විට සන්නායකයේ මත බලය ඇතිවන දිශාව ෆ්ලෙමින්ගේ වමත් නීතිය ඇසුරින් ලකුණු කරන්න කියලා කියනවා. වමත් නීතිය කිව්ව ගමන් ටක් ගාලා මම ටක් ගාලා නිකන් ලියා ගන්නම් XPI කියලා. නැත්නම් චාචූදා. චාචූදා. මෙන්න පළවෙනි එක උතුරු ද්‍රවය දකුණු ද්‍රවය එහෙනම් උතුරේ ඉඳන් දකුණට තමයි බල රේඛා ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙහෙට තමයි B තියෙන්නේ. උතුරු කියලාගෙන එන්නේ. right. දැන් ඒත් එක මෙන්න මෙතන තියෙන්නේ මේ සන්නායකේ මේ කම්බිය ඔයාගේ මූණ පැත්තට එන්නේ. කම්බියෙන් කරන්ට් එකත් ඔයාගේ මූණ පැත්තට එන්නේ. ඔයාගේ මූණ පැත්තට තමයි කරන්ට් එක එන්නේ. දැන් ඔයා කොහොමද මේකෙදි වම්මට හදා ගන්න ඕන FBI. ඒ කියන්නේ ඔබ ඔයාගේ අත හදා ගන්න ඕන මෙන්න මෙහෙම. මෙහෙමනේ තියෙන්නේ නේ අත. එතකොට මේකනේ මේ ඔයාගේ මූණ පැත්තට එනවා කියන එක පෙන්වන්න මෙහෙම තමයි පෙන්වන්න වෙන්නේ. එතකොට මේකෙදි B තියෙන්නේ මේ පැත්තට ධාරාවෙන් මෙහාට කියන්නේ උඩට එනම් බලය කොහාටද? බලය ඉහළට නේද? බලය ඇති වෙන්නේ කොහාටද? ඉහළට. මෙහාට තමයි එන මේකේ බලය ඇති වෙන්නේ. පැහැදිලිද මේ කියව කාරණාව? ඔන්න බලය ඇති වෙන්නේ මෙහාට. බලය ඇති වෙන්නේ මෙන්න මෙහාට උඩහට. තනිකරම උඩට ඉහළට බලය ඇති. එහෙනම් මෙන්න මේ අවස්ථාව බලන්න. උතුරු මෙහෙ දකුණ මෙහෙ නම් උතුරු දකුණු දිශාව මෙහෙටම තමයි චුම්බක ශිෂ්ටය ඇති වෙන්නේ. දැන් ධාරාව යන්නේ කොහාටද? උඩ ඉඳන් පල්ලෙහාට තමයි ධාරාව යන්නේ. ඉහළ ඉඳලා පහළට තමයි ධාරාව යන්නේ. ඉහළ ඉඳලා පහළට ධාරාව යනවා නම් හරි. දැන් ඔන්න ඔබට FBI B මෙහාටමයි. දැන් ඔබට ඔයාගේ අත හදාගන්න වෙනවා මේ මට මේ කරලා පෙන්නන්න පුළුවන් සීමිත. මෙහෙම තමයි ඔයාගේ අත හදාගන්න වෙන්නේ. නේද? මෙහෙම තමයි ඔයාගේ අත හදාගන්න. දැන් බලය කොහටද තියෙන්නේ නේද? දැන් බලය තියෙන්නේ කොහටද? පල්ලෙහාට. දැන් බලය තියෙන්නේ කොහටද? පල්ලෙහාට. දැන් මෙතන හිතන්න. මෙතන කොහොමද කරන්නේ? උතුරු ඉඳන් දකුණට. උතුරේ ඉඳන් දකුණට නම් කොහොමද? මෙහි ඉඳන් මෙහාටනේ තියෙන්නේ නේද? B ධාරාව උඩට නේද? වාගේ දැන් ඔයාගේ අත මේ හරව මේ වැඩේ කරන්න වෙනවා වම් අත. හොඳද? වම් අත හරව මේ වැඩේ කරන්න වෙනවා. එතකොට මෙහෙම තමයි මාපට ඇඟිල්ල එන්නේ. මෙහෙම තමයි මේක එන්නේ. හරි. එතන මෙතනත් බලය එන්නේ කොහටද? පල්ලෙහාට තමයි බලය එන්නේ. හරි. මෙතනත් බලන්න බල මෙතන එන්නේ බලය එන්නේ උඩට බලය එන්නේ. හරි. ඔබ කරලා බලනකොට තේරෙයි. අපි දැන් ওই බල දිශාවල් හොයන එක තව වීඩියෝ එකකින් මම දාන්නම්. හරියට මේක විතරක්ම මේ නියමයේ දිශා ටික දාගන්න විතරක් right. දැනට ওই ටික එහෙනම් ඇති දරුවනේ හොඳට මේ ටික අධ්‍යයනය කරන්න. මම මේ වීඩියෝ එක අත් දවසක් ගාලා අප්ලෝඩ් කරනවා. එතන මේ වීඩියෝ එක නැවතතරයක් බලලාම මේ පාඩම ආය මේ අධ්‍යයනය කරන්න මේ ටික right. දැන් ඇත්තටම පාඩමෙන් භාගයක් ඉවරයි.
ඒ භාගය තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ භාග කොටසේ තව චුට්ටක් තියෙනවා අර මෝටරේ ක්‍රියාකාරීත්වය කතා කරන්න ඕන. හරි. එහෙනම් දරුවනේ අතට අපි පාඩම නිමා කරමු. ගොඩක් අද බරෑරුම් කාරණා ටිකක් කතා කරා. හරි. ගොඩක් බරෑරුම් කාරණා ටිකක් කතා කරා. නමුත් ඉතින් මේවා කතා කරන්න එපායනේ. දැන් උන්න විතර කතා කරන්න ඕනේ මේ පාඩම් ටික කතා නොකර බෑ. එහෙනම් දැන් විතර ඔබට අද ඔයාගේ ටියුට් එකේ මෙන්න මෙතනට ගල් ලියන්න පුළුවන්. පස්සේ පිටුවේ යන සම්පූර්ණ කරගන්න විදිහට ෆ්ලෙමින්ගේ වමත් වීමේ කටපාඩම් කරගන්න. හරි. හරි. නොතේරුණාට කමක් නැහැ. කටපාඩම් කරගන්න මොකක් වමත් වීමේ. හරි. මම කියලා දෙන්නම් දාන විදිය. හරි. දාන විදිය මම කියලා දෙන්නම් තුන් වතාවකින් හරි. නමුත් කටපාඩම් කරගන්න එක ඔයාගේ රාජකාරිය. කටපාඩම් නොකරනම් අනේ තේරුන්නේ නැහැ කියන්න එපා. කටපාඩම් කරන්න ඕනේ ඊට පස්සම තේරුම් ගන්න. එහෙනම් දරුවනේ අද අපි පන්තිය නිමා කරමු. එහෙනම් ඔයාලා මම හිතන්නේ හදලා එතකොට එහෙනම් දරුවනේ අද අපිට සම්බන්ධ වෙනවා. එහෙනම් මම නතර කරනවා. එහෙනම් ඔයාලා සුබ සතියක් වේවා.